සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. අදත් ඔයාලා සරසවි වේගටත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. වැඩසටහන පටන් ගන්න කලින් පුංචි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. ඒක අපි ගිය සතියේත් ඔයාලට කිව්වා Lead Yourself කියලා පෞරුෂත්ව සංවර්ධන වැඩසටහනක්. ඒක අපි හෙට හවස 6 ඉඳලා 8 වෙනකන් තියෙනවා. ඉතින් ඒක හෙටින් පස්සේ සති දෙකෙන් දෙකට තමයි තියෙන්නේ. ඉතින් නොමිලේ මේ වගේ වැඩසටහනක් අපිට කරන්න හම්බ වෙනවා කියන්නේ ඒක අපේ ජීවිතේට ලැබෙන ලොකුම වටිනා දෙයක්. ඉතින් ඔයාලටත් ඒකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. වැඩසටහන අවසානයේ ඒ වගේම සෙෂන් 5ක් තියෙනවා ඒ වගේ. ඒ වගේම මේ වැඩසටහන අවසානයේ ඔයාලට සර්ටිෆිකේට් එකකුත් හම්බ වෙනවා. ඒක අපේ කවදාද දවසක CV එකක් හදනවා නම් ඒකටත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ වැඩසටහන කරන්නේ වරලත් ඉංජිනේරුවරයෙක් සහ පෞරුෂත්ව සංවර්ධන උපදේශකවරයෙක් වන ගාමිණී නන්ද ගුණවර්ධන මහතා. ඉතින් තවමත් ඔයාලා ඒකට රෙජිස්ටර් වෙලා නැත්නම් ලින්ක් එක අපි දාන්නම් chat එකේ. ඔයාලා ඒකට දැම්මම රෙජිස්ටර් වෙන්න. ඒ වගේම තමයි අද වැඩසටහන ගැන කිව්වොත් එහෙම අද ලෙසන් එකේ තියෙන්නේ upper limb එකේ nerves and blood vessels ගැන. ඉතින් ඒ ගැන අපිට කියලා දෙන්නේ දිනාල් අයියා. දිනාල් අයියා ගැන අපි මේ වෙනකොටත් දන්නවා සරසවි පියගැට හරහාම දිනාල් අයියා සරසවි පියගැට වගේම සසනක සංසන්දේ ගොඩක් ව්‍යාපෘතිවලට තමන්ගේ දායකත්වය දීලා තියෙනවා. ඉතින් අයියා මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ ෆස්ට් ඉයර් එකේ ඉගෙන ගන්නවා. මම අයියට ආරාධනා කරනවා වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න කියලා. ඒ වගේම තමයි තව ක්විස් එක තියෙනවා අපේ හැමදාමත් වගේ. ඒකටත් සහභාගී වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. අයියේ වැඩසටහන අපි එහෙනම් ආරම්භ කරමු. ඔව් ස්තුතියි නංගි. මේ එතකොට දැන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අද අපි ඉගෙන ගන්න යන්නේ upper limb series එකේ අන්තිමට අපි ඉගෙන ගන්න session එක. ඉතින් ඒක blood vessels and nerves of upper limb. ඉතින් දැන් ඔයගොල්ලෝ බලනවා ඇති ඔයගොල්ලෝ ඉගෙන ගත්ත arm එක ඊළඟට forearm එක ඊළඟට hand එක. දැන් බලනවා ඇති ආයි මොකක්ද ඉගෙන ගන්න යන්නේ කියලා. ඉතින් ඉගෙන ගන්න දේවල් ඇත්තටම ඔයගොල්ලෝ ඒ කොටස් වලදී ඉගෙන ගත්තා. හැබැයි අද බලන්න යන්නේ මේ දේවල් ගැන වෙනස්ම විදිහකට. ඉතින් මම මේකට ගන්න පැය කමාරක් වගේ වෙලාවක්. අපි 7:00 වෙනකොට මේක ඉවර කරනවා. ඉතින් මම ආරාධනා කරන හැමෝටම දිගටම එකතු වෙලා ඉන්න කියලා. එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු. හරි දැන් කිව්වා වගේම අපේ අද මාතෘකාව blood vessels and nerves of upper limb. ඉතින් ඊළඟට ගත්තොත් අපි දැන් අද මුලින්ම කතා කරන්න යන්නේ Erb's paralysis සහ ඊළඟට Klumpke paralysis. මම මේකේ ස්ලයිඩ් වලට එන්න කලින් මම පොඩ්ඩක් ඇඳලා විස්තර කරන්නම් මේවා කොහොමද ඇති වෙන්නේ කියලා. මම හිතනවා හැමෝටම ස්ක්‍රීන් එක පේනවා ඇති. හරි. දැන් Erb's paralysis සහ Klumpke paralysis මේ දෙකම ඇත්තටම ඕගොල්ලෝ ඉගෙන ගත්ත ඇක්සිලා වලදී brachial plexus කියලා අපේ ස්නායු පද්ධතිය සම්බන්ධ ව්‍යුහයක්. ඉතින් මේ brachial plexus එකේ ඇතිවන අසාමාන්‍යතාවයක් තමයි අපි කියන්නේ මේ Erb's paralysis සහ Klumpke paralysis කියලා. ඉතින් මම පටන් ගන්නම් මේ brachial plexus එකෙන්ම. ඉතින් ඔයගොල්ලෝ දන්නවා brachial plexus එක හැදලා තියෙන්නේ C5, C6, C7, C8, T1 මේ වගේ nerve roots පහක් එකතු වෙලා තමයි හැදලා තියෙන්නේ. ඇයි මේවට C5 කියන්නේ? C5 කියන්නේ ඒක cervical. ඒ කියන්නේ මේවා බෙල්ලෙන් පටන් ගන්න සුෂුම්නා ස්නායු වලින් තමයි මේක මේ හැදිලා තියෙන්නේ. ඒක නිසා තමයි C5 C6 කියලා කියන්නේ. ඒතකොට T1 කියන්නේ අපේ අර උරස් කුහරය කියන්නේ thorax එකෙන් එන පළවෙනි සුෂුම්නා ස්නායුව. ඒතකොට මේවා හැදෙන්නේ මේ nerve roots දෙක ගන්න එකතු වෙනවා. C5 C6 එකතු වෙලා එක ට්‍රංකයක් හදනවා. C7 එකතු වෙලා C7 එකතු වෙලා නෙවෙයි කෙලින්ම C7 continue වෙනවා කෙලින්ම middle trunk එක විදිහට. C8 ඊළඟට T1.
එතකොට ඒ දෙන්න එකතු වෙලා හදනවා lower trunk එක. මම ඒ ටික නමින් ලියන්නම්. මේක upper, මේක middle, මේක lower. එතකොට දැන් මේක මේ පටන් ගන්න බෙල්ලෙන්. nerve roots ටික පටන් ගන්න බෙල්ලෙන්. ඒ ටික එන්න ඕනි අපේ අතට. එතකොට අපි ඒක ඇඟේ කොහොමද තියෙන්නේ? ඒක ගැන බලමු අපි ඊළඟට. එතකොට දැන් මම මේ විදිහට අඟ අඳින්නම්කෝ. මේ තියෙන ඔළුව, ඊළඟට මේ බෙල්ල, upper limb එක. ඊළඟට මේ තියෙන lower limb එක. දැන් මම ඒ ටික නම් කරන්නම්. head එක, neck එක, upper limb, lower limb. එතකොට අපේ ওই trunks තුන තියෙන්නේ මෙන්න මේ පිළිවෙලට. උඩින්ම තියෙන upper එක, මැදින් තියෙන middle එක, යටින්ම තියෙන lower එක. දැන් herbs සහ clump paralysis වලට ඒ අවස්ථා දෙකේ වෙනසට ප්‍රධාන හේතුව මෙන්න මේ පිහිටීම. ඒ කියන්නේ බෙල්ලේ ඉඳලා අපේ upper limb එකට මේ ස්නායු එනකොට ඒ පිහිටන ආකාරය තමයි වැඩියෙන්ම මේකට බලපාන්නේ. මම ඒක විස්තර කරන්න මෙන්න මේ විදිහට අවස්ථා දෙකකින්. මම පළවෙනි අවස්ථාව ගන්නම්. මෙන්න මෙහෙම අවස්ථාවක්. කෙනෙක් වැටෙනවා. ඒ කෙනා වැටෙන නිසා බෙල්ල මෙන්න මේ පැත්තට හැරෙනවා. එතකොට මම ඒක පොඩ්ඩක් ආයි පැහැදිලි කරලා දින්නම්කෝ. මෙන්න මේ වගේ. බෙල්ල මෙන්න මේ පැත්තට නැමෙනවා. ඒක තමයි පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව ගන්න. දෙවෙනි අවස්ථාවේ වෙන්නේ කෙනෙක් ගොඩක් උස තැනක ඉඳලා වැටෙනවා පහළට. ඒ වැටෙනකොට එයා එල්ලෙනවා මොකක් හරි තියෙන ආධාරකයක. මේ වගේ අඳින්නම්කෝ. හරි මේ වගේ උඩ ඉඳලා පහළට වැටෙනකොට මොකක් හරි ආධාරකයක එල්ලෙනවා. දැන් මම අඳින්නම් අර කිව්ව අපේ trunks තුනේ කියන්නේ upper එකයි middle එකයි lower එකයි මම අතට පෙන්නන්නම් මේ රූපවල. ඒවා තියෙන්නේ මෙන්න මේ විදිහට. upper, middle, lower. ඊළඟට මෙන්න මෙතන ගත්තොත් upper, middle, lower. දැන් මට chat එකෙන් උත්තරයක් එවන්න. මෙතනදී පළවෙනි අවස්ථාවේදී වැඩිපුරම හානියක් වෙන්න පුළුවන්. ඔය trunks තුනේ මොන trunk එකකටද? ඒ කියන්නේ upper එකටද, middle එකටද, lower එකටද? පළවෙනි අවස්ථාවට අදාළව මම අහන්නේ. අපි බලමු උත්තර. ඔව් උත්තර එනවා. ඒ උත්තර හරි upper එකට තමයි හානි වෙන්නේ. එතකොට upper එකට හානි වෙනවා නම් අපි යන් උඩට upper එකට හානි වෙනවා නම් මෙතනදී affect වෙන nerve roots මොනවාද? affect වෙන nerve roots දෙක මොකද්ද? C5 and C6 වෙන්න ඕනේ. ඒක පැහැදිලිනේ. ඒ කියන්නේ අපේ upper trunk එකට හානි වෙනවා නම් ඒකෙන් affect වෙන්නේ මෙන්න මේ කියන nerve roots දෙක. C5 and C6. එතකොට මෙන්න මේ අවස්ථාවට අපි කියනවා herbs paralysis කියලා. ඒ කියන්නේ herbs වලදී ඇති වෙන්නේ අපේ හානි වෙන්නේ මොකටද කියලා අහුවොත් අපිට කියන්න තියෙන කෙලින්ම C5 C6 nerve roots වලට එහෙම නැත්නම් upper trunk එකට. හරි? එතකොට ඊළඟට අපි යමු දෙවෙනි අවස්ථාවට. clump paralysis වලට. clump paralysis ගත්තොත් මොකද මේ අවස්ථාවේ වැඩිපුර හානි වෙන්න පුළුවන්. මේ ඇදීම නිසා වැඩිපුර හානි වෙන්න පුළුවන් මොන trunk එකටද? upperද middleද lowerද? ඒක ඇත්තටම අහන්න දෙයක් නෑ. මේ ඔයගලන්ට දැනටම පැහැදිලි ඇති. ඔතනදී වැඩිපුරම ඇදීමක් ඇති වෙන්නේ lower trunk එක මත. එතකොට lower trunk එක damage වෙනවා නම් අපි බලමු මොනවද nerve roots මෙතනදී affect වෙන්නේ කියලා. එතකොට එතනදී affect වෙන්නේ C8 සහ T1 කියන nerve roots. හරි? එතකොට clump කියන්නේ මෙන්න මේ විදිහට lower trunk එකට ඇති වෙන හානියක් නිසා ඇති වෙන තත්ත්වයක්. හරි? එතකොට ඒක තමයි clump paralysis කියන්නේ. clump paralysis වලදී affect වෙන nerve root එක තමයි C8 සහ T1. එතකොට ඔය දෙක තමයි ඇත්තටම herbs සහ clump ඇති වෙන විදිහ ගැන දැනගන්න ඕනි. ඊළඟට මම මෙන්න මේ වගේ පොඩි දෙයක් කියලා දෙන්නම්. දැන් අපි ඒකට ඊට කලින් යමු අපේ presentation එකට. හරි දැන් ප්‍රසන්ටේෂන් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ herbs paralysis වලදී කොහොමද මේ deformity එක එන්නේ කියලා. මම deformity සහ disability කියන එක වෙනස තව ටිකකින් කියලා දෙන්නම්. එතකොට දැනට ඔයගොල්ලන්ට පේනවා ඇති මොකද්ද මෙතනදී වෙලා තියෙන වෙනස කියලා. මම ඒක ඇඳලා පෙන්නන්නම්කෝ. දැන් පේනවා ඇති මෙන්න මෙතන. arm එක තියෙන්නේ
ඇඩක්ට් වෙලා. ඒ කියන්නේ ඇඟේ පැත්තකින් තියෙන. ඈත්ලා නෙවෙයිනේ. ඇඟේ පැත්තකින් තියෙනවා අපි කියන එකට ඇඩක්ට් වෙලා තියෙන්නේ කියලා. එල්බෝ එක ගත්තම එල්බෝ එක තියෙන්නේ එක්ස්ටෙන්ඩ් වෙලා. ෆ්ලෙක්ස් වෙලා නෙවෙයි එක්ස්ටෙන්ඩ් වෙලා තියෙන්නේ. එතකොට ඔය ප්‍රධාන දෙකට පොඩ්ඩක් අවධානය දෙන්න. ඊට පස්සේ අපි බලමු ඊළඟට මෙන්න මෙතනදී ප්ලම්කේ එකේදී අවුල ඇවිල්ලා තියෙන අතේ. ඒ කියන්නේ හෑන්ඩ් එකේ. එතකොට මම මෙතන පොඩි දෙයක් විස්තර කරන්න පොඩි තියරියක් වගේ දෙයක්. දැන් herbs වලදී හානි වුණේ C5 C6 කියන nerve roots වලට. එතකොට මෙන්න මේ nerve roots දෙක. ඒ කියන්නේ මුලින් තියෙන nerve roots දෙකන්නේ C8 T1 ගත්තම ඒවා තියෙන අන්තිමට වෙන්නේ. එතකොට මුලින් තියෙන nerve root එකට හානි වුණොත් එතනදී අර deformity එක වැඩිපුර එන්නේ proximally. ඒ කියන්නේ අපේ කඳට ලං වෙන්න තමයි මේ deformity එක වැඩිපුර දකින්න හම්බෙන්නේ. දැන් මෙතනදී ඇවිල්ලා තියෙන්නේ ගොඩක් වෙලාවට shoulder එකේ. forearm එකේ. එතකොට ඒ හේතුව තමයි මෙන්න මේ මුලින් තියෙන nerve roots තමයි මෙතනදී affect වෙලා තියෙන්නේ වැඩිපුර. දැන් මෙතනට ආවම ප්ලම්කේ වලට ආවම ඒ deformity එක ඇවිල්ලා තියෙන්නේ distally. ඒ කියන්නේ hand එක ඇවිල්ලා තියෙන්නේ. ඒ hand එකේ ඉන්න හේතුව තමයි අර විදිහට C8 T1 කියන nerve root තමයි මෙතනදී හානි වෙලා තිබ්බේ. එතකොට අර පොඩ්ඩක් concept එක විදිහට දැනගන්න ඕනේ දෙයක් තමයි සාමාන්‍යයෙන් මුලින් තියෙන nerve root. ඒ කියන්නේ C5 C6 වගේ supply කරන්නේ මෙන්න මේ මුලින් කරන මේ movement වලට. ඒ කියන්නේ proximally කරන movement වලට තමයි C5 C6 වගේ nerve root දායක වෙන්නේ. distally කරන ඒවාට ගොඩක් දායක වෙන්නේ අර කිව්ව C8 T1 වගේ අන්තිමට තියෙන nerve roots. brachial plexus එකේ. ඉතින් herbs සහ clumkey කියන්නේ ඔය දෙක ඇත්තරම. ඒක ලොකු දෙයක් නෙවෙයි, හරි පොඩි දෙයක්. ඔය දේ තමයි මේ අවස්ථා දෙකේදී වෙන්නේ. දැන් ඊළඟට දැනගන්න ඕන දේ තමයි මෙන්න මේ මම මෙතනින් දාලා තියෙන ප්‍රශ්නේ. deformity එකක් කියන්නේ මොකද්ද? disability කියන්නේ මොකද්ද? දැන් deformity disability කියන දෙක පොඩි වෙනසක් තියෙනවා. deformity එක කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ පින්තූරේ දකින්නකොට පේනවා මෙයාගේ අත ඒ කියන්නේ upper limb එක shoulder එකේදී adduct වෙලා තියෙන්නේ. elbow joint එකේදී extend වෙලා තියෙන්නේ. මේවා deformities අපි දකින්න දේවල්. ඒ වගේ මෙන්න මේ පේනවා ඇති අත නිකන් පිටිපස්සට නැමිලා තියෙන්නේ. මේකට අපි කියනවා waiter strip නැත්නම් porter strip hand කියලා. ඒ කියන්නේ හොරෙන් මොන හරි ගන්නවා වගේනේ. පිටිපස්සේ ඉන්න කාගෙන් හරි හොරෙන් මොන හරි ගන්නවා වගේ. අන්න ඒ deformity එකට කියන නමක් ඒක. ඒතකොට deformity කියන්නේ අපිට පේන දේ. දැන් disability කියන්නේ මොකද්ද? අපි මෙයාට කිව්වොත් මේ අපි කියනවා මෙයාට shoulder එක abduct කරලා පෙන්නන්න කියලා. ඒ කියන්නේ අත ඉවතට අරන් ගිහින් පෙන්නන්න කියනවා. එහෙම නැත්නම් අපි මෙයාට කියනවා forearm එක flex කරලා පෙන්නන්න කියලා. එයාට ඒක කරන්න බෑ. ඒ කියන්නේ එයාගේ ඒක නොහැකියාවක්. ඒ කියන්නේ අපි අන්න ඒකට කියනවා disability එකක් කියලා. එතකොට deformity එකක් කියන්නේ අපිට පේන දේ. disability එකක් කියන්නේ එයාට කරන්න බැරි දෙයක්. හරි? එතකොට ඔය දෙක තමයි ප්‍රධාන වෙනස. දැන් මෙතන මම කිව්වොත් deformity එකක් තමයි shoulder joint එකේදී arm එක adduct වෙලා තියෙන්නේ. disability එකක් කිව්වොත් එයාට shoulder එකේදී arm එක abduct කරන්න බෑ. හරි? එතකොට ඕක තමයි ප්‍රධාන වෙනස. එතකොට දැන් ඇත්තටම ඔයගොල්ලෝ ඉගෙන ගන්න සබ්ජෙක්ට් වලින් anatomy කියන්නේ ගොඩක් පරණ සබ්ජෙක්ට් එකනේ. ඒ කියන්නේ biochemistry physiology ගත්තාම මේවා අලුත් සබ්ජෙක්ට්. එතකොට දැන් මේවා හොයාගන්න. ඒ කියන්නේ අතේ තියෙන ස්ට්‍රක්චර්ස් ඔය brachial plexus අරම ඔක්කොම හොයාගන්න උදව් වෙන්නේ ඇත්තට මෙන්න මේ වගේ තියෙන deformities. ඒ කියන්නේ දැන් herbs කියන්නේ herbs කියලා කෙනෙක් හොයාගත්ත paralysis එකක්. එතකොට එයා ඒකෙන් විස්තර කරනවා මේ වගේ පිහිටියුම මොකද්ද කියලා. ඊළඟට clumkey කිව්වම clumkey කියලා කෙනෙක් හොයාගත්ත දෙයක්. එතකොට දැන් මෙන්න මේ වගේ දේවල් ගොඩක් හොයාගෙන තියෙන ඒ වගේ මේ deformities එක්ක. එතකොට ඒ වගේ උදාහරණයක් තමයි ගැලන් කියන්නේ. ගැලන් කියන්නේ මේ ඒ වගේ ඇනටොමිස්ට් කෙනෙක්. එතකොට එයා ගොඩක් මේ දේවල් හොයාගත්ත දැන් මුල් කාලේ ඇත්තටම cadaveric dissection කියන ඒවා අර තහනම් වගේ දෙයක් තිබ්බනේ. ඒ තහනමත් එක්ක මේගොල්ලෝ මේ දේවල් හොයාගන්නේ මේ ගොඩක් වෙලාවට දැන් ඔයගොල්ලෝ පොත් එහෙම කියවනකොට හම්බෙයි. ගොඩක් දේවල් හොයාගෙන තියෙන ඇනටොමි වල මේ පරණ කාලේ ගොඩක් දේවල් හොයාගෙන තියෙන්නේ අර යුද්ධෙට ගිය සර්ජන්ලා. ඒ කියන්නේ තුවාලත් එක තමයි මේ දේවල් ඉගෙනගෙන තින්නේ ඒගොල්ලෝ. මේ වෙන deformities එක තමයි ඒගොල්ලෝ ඉගෙනගෙන තින්නේ. ඒතකොට ගැලන් කියන කෙනා ගත්තම එයා ගොඩක් දේවල් හොයාගත්ත කෙනෙක්. ඒ කියන්නේ එයා අර වෙනස්ම දේවල් ගොඩක් හොයාගත්ත කෙනෙක්. ඒකට හේතුව තමයි මෙයා යුද්ධෙට ගියා. ඒ ගියේ ග්ලැඩියේටර්ස්ලත් එක්ක. ඒක නිසා ගොඩක් දරුණු තුවාල එහෙම මෙයාට බලා ගන්න පුළුවන් වුණා. ගොඩක් ගැඹුරු තුවාල. ඒ කියන්නේ ඇඟේ ඇතුළට යන්න මෙයාට පුළුවන් වුණා හොයාගෙන. එතකොට ඒක නිසා තමයි මෙයාට ඒ වගේ දේවල් හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් herbs සහ clumkey ගැන ওই ටික තමයි කියන්න තියෙන්නේ. අපි යමු ඊළඟ කොටසට. venipuncture. එතකොට දැන් මෙතනදී දැන් ඔන්න වෙනසක් වුණා. අපි දැන් ඉස්සර කතා කරේ brachial plexus. ඒ කියන්නේ ස්නායු ගැන. දැන් කතා කරන්නේ අපේ රුධිර සංසරණ පද්ධතිය ගැන. ඒ කියන්නේ අපේ ඇත්තටම කිව්ව ශිරාව ගැන තමයි කතා කරන්නේ මෙතනදී. venipuncture කියන්නේ දැන් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ජීවිතේ එක දවසක් හරි මේ දේ කරලා ඇති.
ඒ කියන්නේ බ්ලඩ් සැම්පල් එකක් ගන්න නම් ඕගලන්ගේ මෙන්න මේ ඒ කරන process එකට තමයි අපි කියන්නේ වීනි පංච කියලා. එතකොට වීනි පංච කියන්නේ වීන් එකක් විදලා මේ බ්ලඩ් ගන්නවා කියන එක. බ්ලඩ් ඩ්‍රෝ කරන එකට තමයි අපි කියන්නේ වීනි පංච කියලා. දැන් එහෙම කියලා හැම තැනකින්ම අපිට බ්ලඩ් ගන්න බෑ. දැන් ආර්ටරි එකකින් අපි සාමාන්‍යයෙන් බ්ලඩ් ගන්න අවස්ථාවල් තියෙනවා. හැබැයි ඒ අවස්ථාව විශේෂයි. මොකද්ද ඒකට හේතුව තමයි අපි ආර්ටරි එකකින් හැම වෙලාවෙම බ්ලඩ් ගන්න නැත්තේ ආර්ටරි එක ගත්තා මේක හයි ප්‍රෙෂර් සිස්ටම් එකක්. ඒ කියන්නේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා ඒක ඇතුලේ. ඒක නිසා අපිට අර ලේ ගත්තට පස්සේ මේක නවත්තන්න ටිකක් අමාරුයිනේ. අනිත් එක තමයි සාමාන්‍යයෙන් ආර්ටරිස් කියන ඒවා ගැඹුරින් තියෙන්නේ. සුපර්ෆිෂියලි නෙවෙයි. එතකොට ඒ හේතු නිසා සාමාන්‍යයෙන් ඒවා ගන්නේ විශේෂ අවස්ථාවල් විතරයි. සාමාන්‍යයෙන් බ්ලඩ් ඩ්‍රෝ කරන්න ඕනි වුණොත් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන වීන් එක. ආම් එකේ නම් මේ හෑන්ඩ් එකේ නම් නැත්නම් අපර් ලිම්බ් එකේ නම් මෙන්න මේ කියන මීඩියම් කියුබිටල් වීන් එක. දැන් මේක ඕගලන්ගේ නම් සමහර වෙලාවට ගොඩක් අයගේ මෙහෙම පේනවා ඇති. දැන් බලන්න පොඩ්ඩක් අපේ ඕගලන්ගේ වැලිමිට හරි ඉස්සරහ පැත්ත. ඒ කියන්නේ එල්බෝ ජොයින්ටට ඇන්ටීරියලි පොඩ්ඩක් බැලුවොත් හැමෝටම ගොඩක් අයට මේක පේනවා ඇති. මීඩියම් කියුබිටල් වීන් කියන එක ගොඩක් කටියට අඳුර ගන්න පුළුවන්. හැබැයි හැමෝගෙම මෙහෙම පේන්නේ නැහැනේ. ඉතින් අපි ඒකට පොඩි උපක්‍රම දෙකක් යොදා ගන්නවා. එකක් තමයි මෙන්න මේ දාලා තියෙන පටිය. මේ පටියට කියන්නේ අපි ටෝනිකේ එකක් කියලා. ටෝනිකේ එක දාන්නට පස්සේ වෙන්නේ මේවා ඔබ්ස්ට්‍රක්ට් වෙනවා. ඒ කියන්නේ ඔය වීන්ස් ටික තද වෙනවා. වීන්ස් ටික තද වුණාට පස්සේ මෙතනින් උඩට බ්ලඩ් යන්න බෑ. එතකොට බ්ලඩ් එකතු වෙනවා මේ වීන්ස් වල. ඊළඟට කියන දේ තමයි මෙන්න මේ විදිහට අත අර මිටමලව ගන්න කියනවා. එතකොට අතේ තියෙන බ්ලඩ් ටිකත් අර වීන සිස්ටම් එකට එනවා. එතකොට ඒ විදිහට වීන සිස්ටම් එකට බ්ලඩ් ගත්තට පස්සේ මෙන්න මේ මීඩියම් කියුබිටල් වීන් කියන එක හොඳට පිම්බිලා පේන්න පටන් ගන්නවා. හරි? එතකොට ඒ පිම්බිලා පේන නිසා තමයි මෙන්න මේ වීන් එක අපි ගොඩක් මේ බ්ලඩ් ඩ්‍රෝ කරන්න යොදාගන්නේ. නැත්නම් වීනි පංක්චර් වලට යොදාගන්නේ අන්න ඒ හේතුව නිසා. දැන් අර අපි වෙනම කියන උතනදී ප්‍රධාන හේතු තුනක් මේක යොදාගන්නේ. ඒ තුන මම විස්තර කරලා ඉන්නම්කෝ. ප්‍රධාන හේතු තුනක් තියෙනවා මෙන්න මේ වීනි පංක්චර් වලට මීඩියම් කියුබිටල් වීන් එක ගන්න. පළවෙනි ප්‍රධාන හේතුව තමයි මේක සුපර්ෆිෂල් වීන් එක. සුපර්ෆිෂල් ඩීප් කියන එකේ වෙනස ඔයගලන්ට දැනටම දන්නවා. අපි පළවෙනි දවසේ ඉල්ලම් කියලා දෙන දෙයක් නේක. එතකොට සුපර්ෆිෂල් වීන් එක කියන්නේ ඒක හැමට යටින් අර ඩීප් ෆැෂි එකට යටි උඩින් තියෙන්නේ. අපේ ඩීප් ෆැෂි කියන්නේ දැන් අපි ඇඟ ගත්තොත් සාමාන්‍ය මෙන්න මේ වගේ ලේයර්ස් තුනක් තියෙනවා ඇඟේ තැනක. ඒක මම ඇඳලා පෙන්නන්නම්කෝ. උඩින්ම තියෙන ස්කින් එක. ඊළඟට තියෙනවා සුපර්ෆිෂල් ෆැෂියා එක. ස්කින් සුපර්ෆිෂල් ෆැෂියා ඊට යටින් තියෙනවා ඩීප් ෆැෂියා. මේක ස්කින් එක සුපර්ෆිෂල් ෆැෂියා ඩීප් ෆැෂියා. හරි. එතකොට දැන් ඔය මේ කියන මීඩියම් කියුබිටල් වීන් එක තියෙන්නේ මෙන්න මේ ලේයර්ස් දෙක අතර. ස්කින් එකයි සුපර්ෆිෂල් ෆැෂියා එකයි දෙකයි අතර. මේ අතර තියෙන නිසා මේකට අපි කියනවා සුපර්ෆිෂල් වීන් එකක් කියලා. ඩීප් එකට යටින් තියෙනවට අපි කියනවා ඩීප් වීන්ස් කියලා. එතකොට දැන් මේක මේ වීනි පංක්චර් වලට යොදාගන්න එක හේතුවක් තමයි මේක සුපර්ෆිෂල් වීන් එක. ඒ කියන්නේ අතේ මතු පිට තියෙන වීන් එකක්. ඒක නිසා අපිට හොඳට බලා ගන්න පුළුවන්. විඳින්න නම් බලන්න ඕනේ. ඒක නිසා බලා ගන්න පුළුවන් නිසා ඒක තමයි ප්‍රධානම හේතුව මේක යොදාගන්නේ. ඊළඟට දෙවෙනි හේතුව තමයි මෙතනදී මෙන්න මෙයාට යටින් තියෙනවා ඒක මම වෙනම අඳින්න. දැන් මම මේ අඳින්නේ ඔය කියන මීඩියම් කියුබිටල් වීන් එක. හරි? මීඩියම් කියුබිටල් වීන් එකට උඩින් තියෙන ස්කින් එක. යටින් තියෙන සුපර්ෆිෂල් ෆැෂියා. ඊට යටින් තියෙනවා ඩීප් ෆැෂියා නෙවෙයි මේ කියුබිටල් ෆොසා එක හරියට තියෙන විශේෂ අවයවයක්. විශේෂ ස්ට්‍රක්චර් එකක්. ඒක තමයි අපි කියන්නේ බයිසිපිටල් ඇපෝනියුරෝසිස් කියලා. බයිසිපිටල් ඇපෝනියුරෝසිස්. ඒක මම ඔයගලන්ට පැහැදිලි ඇති බයිසිපිටල් ඇපෝනියුරෝසිස්. එතකොට මම ඒක ලියන්න අමාරු නිසා මේ බයිසිපිටල් ඇපෝනියුරෝසිස්. ඔන්න ඔහොම ස්ට්‍රක්චර් එකක් තියෙනවා මේකට යටින්. ඒතර මේ බයිසිපිටල් ඇපෝනියුරෝසිස් එකට යටින් තියෙනවා තව එකක්. ඒක ගොඩක් වැදගත් ස්ට්‍රක්චර් එකක්. මේක තමයි අපේ බ්‍රේකියල් ආටරි එක. බ්‍රේකියල් ආටරි එක. එතකොට දැන් හදිසියේ හරි ඕගොල්ලෝ මෙන්න මේ මීඩියම් කියුබිටල් වීන් එක. මීඩියම් කියුබිටල් වීන් එක පියර්ස් කරනකොට කටක් දාලා විදිනකොට මෙන්න මේකට ලොකු ප්‍රොටෙක්ෂන් එකක් හම්බ වෙනවා මෙන්න මේ තියෙන බයිසිපිටල් ඇපෝනියුරෝසිස් එක නිසා. බයිසිපිටල් ඇපෝනියුරෝසිස් එක නිසා අපේ බ්‍රේකියල් ආටරි එකට ලොකු ආරක්ෂාවක් හම්බ වෙනවා. මොකද හදිස්සියේ හරි ඒක හිල් වුණොත් එතනින් බ්ලඩ් එන එක නවත්ත ගන්න හරි අමාරුයි. හේතුව ප්‍රෙෂර් එක වැඩි. ආටීරියල් සිස්ටම් එකේ ප්‍රෙෂර් එක වැඩි. ඒක නිසා මේ අර දෙවෙනි හේතුව තමයි
බ්‍රේකියල් ආර්ටරියට ආරක්ෂාවක් හම්බ වෙනවා මෙන්න මේ විදිනකොට හේතුව බයිසිපිටල් ඇපෝනියුරෝසිස් එක තියෙන නිසා. ඊළඟට තුන්වෙනි හේතුවට අපි යමු. තුන්වෙනි හේතුව තමයි මෙන්න මේ මීඩියන් කියුබිටල් වීන් එකෙන් මෙහෙම බ්‍රාන්ච් එකක් එනවා. මෙන්න මේ වගේ බ්‍රාන්ච් එකක් එනවා. මේකට අපි කියනවා පර්ෆරේටිං බ්‍රාන්ච් එකක් කියලා. පර්ෆරේට් කරනවා කියන්නේ විදිනවා කියන එක. පර්ෆරේටිං බ්‍රාන්ච් එකක්. පර්ෆරේටිං බ්‍රාන්ච්. පර්ෆරේටිං බ්‍රාන්ච් එක කියන්නේ විදගෙන යන බ්‍රාන්ච් එකක්. එතකොට දැන් මෙහෙම විද්දම මොකද්ද වෙන වැඩේ? ඕගලන්ට තේරෙනවා ඇති. මේක එතකොට ෆික්ස් වෙනවා තනකට. ඒ කියන්නේ මේක හෙලවෙන්නේ නැහැ. අරයට මෙහෙට යන්නේ නැහැ. දැන් විදින්න ගියාම අරයට මෙහෙට යනවා නම් ඒකත් ප්‍රශ්නයක්. ඒක වෙන ස්ට්‍රක්චර් එකට තමයි විදින්නේ සමහරලාට. අර ඒක නවත්ත ගන්න පුළුවන් මෙන්න මේ තියෙන perforating branch එක නිසා. perforating branch එක නිසා මේක එහාට මෙහාට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒක අර bicipital aponeurosis එක විදගෙන ඉන්නේ. එතකොට විදගෙන නිසා මේක එහාට මෙහාට යන්න බෑ. අර ඒ ෆික්ස් වෙලා තියෙන නිසා අන්න ඒකට ලොකු උදව්වක් මේ වීනි පංක්ච එක අර සේෆ් කරන්න. අනිත් ස්ට්‍රක්චර්ස් වලට හානි වෙන්නේ නැතු වෙන්න වීනි පංක්චර් කරන්න ඒක ලොකු උදව්වක් වෙනවා. ඉතින් වීනි පංක්චර් ගැන ওই ටික තමයි කියන්න තියෙන්නේ. දැන් ඔයගලන්ට පැහැදිලි ඇති ඇයි ඒක යොදාගන්නේ කියන එක. ඉතින් මේක ඇත්තටම එකම වීන් එක නෙවෙයි. මෙතනදී පාවිච්චි කරන්නේ කියන්නේ වීනි පංක්චර් යොදාගන්න එකම වීන් එක මීඩියන් කියුබිටල් වීන් එක නෙවෙයි. කකුලේ ගත්තම කකුලේ තියෙන තව වීන්ස්. හැබැයි ප්‍රධානම යොදාගන්න තැනක් තමයි සහ ඕගලන්ගෙන් බ්ලඩ් ඩ්‍රෝ කරන්න නැත්නම් අනිවාර්යෙන්ම මීඩියන් කියුබිටල් වීන් එකෙන්. ගොඩක් අවස්ථාවලදී අපි එතනින් තමයි ඒ වැඩේ කරන්නේ. අපි යමු එහෙනම් ඊළඟ කොටසට. හරි පල්ස් පොයින්ට්ස්. මම මෙතනදී ප්‍රසන්ටේෂන් එක පස්සේ ෂෙයා කරන්න. දැන් බ්‍රේකියල් පල්ස් එක කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. අපි පළවෙනි දවසේ මේ සෙෂන් පටන් ගන්න පළවෙනි දවසේ බැලුවා රේඩියල් පල්ස් එක. එතකොට මේ රේඩියල් පල්ස් එකයි බ්‍රේකියල් පල්ස් එකයි බලන්නේ කොහොමද කියන එක අපි අද කරන්න යන්නේ. දැන් හැමෝම පොඩ්ඩක් මේක කරන්න බලන්න. අපේ බ්‍රේකියල් ආර්ටරි කොහෙද තියෙන්නේ? ඔයගොල්ලෝ ඒක දැනටම දැනගෙන ඉන්න ඕනේ. මොකද අපි කරානේ ෆෝරාම් එක කියුබිටල් ෆොසා එක ඒවා කරා. බ්‍රේකියල් ආර්ටරි කියන්නේ මෙන්න මේ ආම් එකේනේ. ආම් එක දිගේ තමයි යන්නේ. ආම් එක දිගේ ගිහිල්ලා මෙන්න මේ හරියද. ඒ කියන්නේ කියුබිටල් ෆොසා එක හරියදී ඒක දෙකට බෙදෙනවා. රේඩියල් ආර්ටරි කියලා මේ පැත්තෙන් යනවා. අල්නා ආර්ටරි කියලා මෙන්න මේ පැත්තෙන් යනවා. ඒතකොට මෙතනදී එකට බෙදෙනවා. එහෙනම් අපි මේ හරියෙන් වගේනේ බලන්න ඕනේ. හේතුව මෙතනදී එයා උඩට එනවා. ඒ කියන්නේ බ්‍රේකියල් ආර්ටරි කියන්නේ ආර්ටරියක් සාමාන්‍යයෙන් යන්නේ යටින්. හැබැයි මේ හරියේදී කියුබිටල් ෆොසා එක හරියේදී එයා පොඩ්ඩක් උඩට එනවා. එහෙනම් උඩට එනවා නම් අන්න ඒ හරිය තමයි අපි මෙතනදී පල්ස් එක බලන්න පාවිච්චි කරන්නේ. එහෙනම් අපි බලමු ඒ වැඩේ කොහොමද කරන්න කියලා. මුලින්ම පොඩ්ඩක් ඒ හරිය අතගාලා බලන්න. මේ විදිහට ඇඟිලි 3ක් ගන්න. ඇඟිලි 2ක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ඇඟිලි 2කින් තමයි කරන්නේ. හැබැයි ඇඟිලි 3කින් ඊට වඩා ලේසියෙන් කරන්න පුළුවන් මම හිතන්නේ. ඒක නිසා ඇඟිලි 3ක් අරගෙන බලන්න. මේ හරිය පොඩ්ඩක් අත තියලා බලන්නකෝ. ඕගලන්ට මුලින්ම අහුවෙන්නේ පොඩක් තද දෙයක්. තද කම්බයක් වගේ දෙයක් අහුවෙන්නේ. එතකොට ඒ මොකද්ද? ඒක මොකද්ද කියලා කොහොමද අපි අඳුරගන්නේ? ඒක අඳුරගන්න මෙන්න මේ වැඩේ කරලා බලන්න. ඒ අර ඕගලන්ට අහුවෙන තද ස්ට්‍රක්චර් තියෙනවනේ. රිජිඩ් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ ස්ට්‍රක්චර් එක මේ උඩ අත තියාගෙන බලන්න මේ ෆෝරාම් එක ෆ්ලෙක්ස් කරලා. ෆ්ලෙක්ස් කරනකොට දැනෙනවා ඇති ඒක කන්ට්‍රැක්ට් වෙනවා. ඒ කියන්නේ අර දිග අඩු වෙනවා වගේ දැනෙනවා ඇති. දිග අඩු වෙනවා දැනෙනවා කියන්නේ මොකද්ද වෙන්න පුළුවන්ද මේක? අපේ ෆෝරාම් එක ෆ්ලෙක්ස් කරන මසල් එක මොකද්ද? ඒක ඔයගොල්ලෝ දැනටවත් දන්නවනේ. chat එකේ දාන්නකෝ ඒක ඉක්මනට. ෆෝරාම් එක ෆ්ලෙක්ස් කරන ප්‍රධාන මසල් එක. ෆෝරාම් එක ෆ්ලෙක්ස් කරන ප්‍රධාන මසල් එකක් තමයි බයිසෙප්ස් කියන්නේ. හරි. ඒතකොට බයිසෙප්ස් මසල් එකේ ටෙන්ඩන් එක තමයි මේ විදිහට අහුවෙන්නේ. ඒ ටෙන්ඩන් එක කියලා අපි තහවුරු කරගන්න යන්න අර මේකෙන්. ඒ කියන්නේ ෆෝරාම් එක ෆ්ලෙක්ස් කරනකොට ඒක කන්ට්‍රැක්ට් වෙනවා අපිට දැනෙනවා. එහෙනම් මේක බයිසෙප්ස් ටෙන්ඩන් කියන එක පැහැදිලි. දැන් අපි යමු ප්‍රසන්ටේෂන් එකට. දැන් අපිට ඕක තමයි ලේසියෙන්ම අහුවෙන්නේ. ඔතන ඇල්ලුවට පස්සේ. දැන් මෙතන ඔයගලන්ට පේනවා ඇති. මෙන්න තියෙනවා බයිසෙප්ස් බ්‍රේකියා. ඒ කියන්නේ බයිසෙප්ස් ටෙන්ඩන් එක. ඔයගලන්ට අහුවෙලා තියෙන්නේ මෙන්න මේ කියන ස්ට්‍රක්චර් එක. මෙන්න මේ ස්ට්‍රක්චර් එක තමයි ඔයගලන්ට අහුවෙලා තියෙන්නේ. එහෙනම් ඔය බ්‍රේකියල් ආර්ටරි එක තියෙන්නේ ඒකට මීඩියලි. මේක මීඩියල් සයිඩ් එක. මේක ලැටරල් සයිඩ් එක. එහෙනම් දැන් අත තියලා බලන්න මීඩියම් පැත්තට. මීඩියම් පැත්තට අත තියලා තද කරන්න පොඩ්ඩක්. තද කරනකොට ඔයගලන්ට දැනෙන්න ඕනි පොඩ්ඩක් ගැස්සෙනවා. එහෙනම් ඒක තමයි බ්‍රේකියල් පල්ස් එක. ඇඟිලි 3ෙන් බලන්න. ඇඟිලි 3ෙන් බැලුවොත් ගොඩක් වෙලාට අහුවෙයි. නැත්නම් ඇඟිලි 2ෙන් බැලුවොත් නම් ටිකක් අමාරුයි. ඇඟිලි 3ෙන් බැලුවොත් නම් ලේසි. දැන් පැහැදිලි ඇති. කොහොමද බලන්නේ කියලා. එතකොට අර ඉගෙන ගත්තේ ඒක නිසා. අපිට හරියට දැනගන්න ඕනේ මේ ස්ට්‍රක්චර් එක මොකද්ද? මොකද අපි හැම වෙලාවෙම රිසෙට් කරලා බලන්නේ නැහැනේ. අපි බලන්නේ එලියෙන් බලන්න ඕන සමහර දේවල්. එතකොට එලියෙන් බලන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ අතුලේ තියෙන්නේ මොනවද කියලා. එතකොට දැන් දන්නවා
බයිසෙප් බ්‍රේකියල් ටෙන්ඩන් එකේ තියෙනවා. ටෙන්ඩන් එකට මීඩියල් තියෙනවා බ්‍රේකියල් ආර්ටරි එක. එහෙනම් මීඩියල් ඇල්ලුවම අපිට බ්‍රේකියල් පල්ස් එක දැනෙන්න ඕනේ. හරි. දැන් දැනෙනවා ඇති කට්ටියට. ඉතින් සාමාන්‍යයෙන් ඕකේ අපි දලව බලන්නේ ගොඩක් වෙලාවට පල්සස් කීයක් වැටෙනවද එක විනාඩියකට කියලා. ඉතින් අර කලින් කතා කරා වගේ 60ක් 100ක් අතර වගේ තියෙන්න ඕනේ ඒක. හරි. ඊළඟට එතකොට බ්‍රේකියල් පල්ස් එක ඕකයි. ඊළඟට දැන් මං කිව්වා මෙන්න මේ ඇඟිලි තුන ගන්න කියලා. ඒ කියන්නේ මැදින් තියෙන ඇඟිලි තුන. ඇයි අපි මේ ඇඟිල්ල ගන්න නැත්තේ? ඒ කියන්නේ අපි තම්බ එක ගන්න නැත්තේ ඇයි? තම්බ එක ගන්න නැත්තේ ඇයි කියලා මේ පැහැදිලි කරගන්න. ඔයගොල්ලෝ පොඩ්ඩක් මෙහෙම ඔයගොල්ලන්ගේ මහපට ඇඟිලි දෙක පොඩ්ඩක් තද කරලා බලන්න. තද කරලා බැලුවට පස්සේ දැනෙන්න ඕනි. එතන පොඩි අර පල්ස් එකක් දැනෙනවා. පොඩි ගැස්මක් දැනෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ තම්බ එකේ තියෙන ආර්ටරි එක. ඒකට අපි කියනවා princeps pollicis කියලා. princeps pollicis. pollicis කියලා කියන්නේ ඒකේ pollicis කියන්නේ අපේ පොලෙක්ස් එක. ඒ කියන්නේ තම්බ එකට කියන තවත් නමක්. අපි සාමාන්‍යයෙන් මේ ගොඩක් නම් කරන්නේ අර ග්‍රීක් භාෂාවෙන්. ඒක නිසා මේ pollicis කියන්නේ ඒ වගේ නමක්. එතකොට මේ princeps pollicis කියන්නේ තම්බ එකේ එන ආර්ටරි එක. එතකොට මේක කෙලින්ම එන්නේ රේඩියල් ආර්ටරි එකකින්. ඒක නිසා මේ පල්සේෂන් අපිට මේ තම්බ එකේදී දැනෙනවා ගොඩක්. එතකොට තම්බ එකේ දැනෙන නිසා අපි සාමාන්‍යයෙන් ඒක පල්ස් එක බලන්න උදාගන්නේ නැහැ. හේතුව තමයි ඒක පාවිච්චි කරොත් අපිට තම්බ එකේ පල්ස් එක දැනෙනවා අරකට එක්කම. එතකොට දැන් කාගේ හරි පල්ස් එක නැති වුණොත් අපිට නිකන් පල්ස් එක තියෙනවා වගේ දැනෙන්න පුළුවන් මෙන්න මේ තම්බ එක පාවිච්චි කරලා. හරි. ඒක නිසා තම්බ එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ පල්ස් ගන්න. ඊළඟට දැන් මේක ටිකක් අමාරුයි. බ්‍රේකියල් පල්ස් එක ගන්න ඇත්තටම ටිකක් අමාරුයි. හේතුව ටිකක් ගැඹුරින් තියෙන්නේ ආර්ටරි එක. ලේසි තැන තමයි ලේසිම තැන තමයි මෙන්න මේක නිතරම කරන දෙයක්. රේඩියල් ආර්ටරි එකේ පල්ස් එක ගන්න එක. රේඩියල් පල්ස් එක. ඉතින් ඔයගොල්ලෝ කලින් දවසේ කරානේ. දැන් ආයෙ තියලා බලන්න නේද ඇඟිලි තුනක් අරගෙන පොඩ තද කරලා බලන්න. තද කරලා බලන්න. හැබැයි දැන් ඔයගොල්ලෝ ඊට වඩා දෙයක් දන්නවා මේක ගැන. මේක ගැන විස්තර කරන්න තව දේවල් ටිකක් දන්නවා. දැන් අහු වෙනවා ඇති ඔයගලන්ට පොඩ්ඩක්. මේ හරියට අත තියලා තද කරලා බලන්න. තද කරලා බැලුවට පස්සේ අර පල්ස් එක දැනෙනවා ඇති. පල්ස් එක දැනෙනවා නම් දැන් හිතලා බලන්න ඒකට මේ පැත්තෙන් තියෙනවනේ පොඩි ස්ට්‍රක්චර් එකක් තද ස්ට්‍රක්චර් එකක් තියෙනවා. එතකොට ඒක මොකද්ද? කම්බයක් වගේ තියෙන එක. එහෙනම් ඒක ෆ්ලෙක්සර් කාපි රේඩියාලිස් ටෙන්ඩන් එක. අර අන්න ඒ විදිහට තමයි අපි මේ ස්ට්‍රක්චර්ස් ගැන අඳුරගන්නේ. අපිට එක එක වැඩවලට මේක ඕනේනේ. ඒකට ලැටරලි ඉන්නේ abductor pollicis longus tendon එක. ඔය විදිහට අපිට අර ඇඟේ එක තැනක් අල්ල ගත්තා නම් ඒක පාවිච්චි කරලා වටේ තියෙන ස්ට්‍රක්චර්ස් ටික අල්ල ගන්න පුළුවන්. හරි? හරි. එහෙනම් රේඩියල් පල්ස් එක ගැන එච්චර තමයි කියන්න තියෙන්නේ. ඊළඟ මතක තියාගන්න මේක ගොඩක් තද කරන්නේ නැහැ. පල්ස් එක ගන්නකොට ගොඩක් තද කරන්නේ නැහැ. ඒක ඒ කියන්නේ මටත් ප්‍රැක්ටිකල් එක කරනකොට මේ කිව්ව දෙයක් මේ එච්චර තද කරන්න එපා කියලා. හේතුව තමයි පල්ස් එකක් ගන්නකොට අපි ඒ ආර්ටරි එක තද කරනවා, කම්ප්‍රෙස් කරනවා. කම්ප්‍රෙස් කරනවා කියන්නේ අපි ඒකෙන් අර බ්ලඩ් සප්ලයි එක දෙන ස්ට්‍රක්චර් එකට බ්ලඩ් සප්ලයි එක පොඩ්ඩක් අඩු වෙනවා. අඩු වෙනවනේ නවතින්න පුළුවන් ගොඩක් තද කරොත්. එතකොට ඒක හොඳ දෙයක් නෙවෙයි. හේතුව දැන් අතේ එහෙම ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක පුරුද්දක් විදිහට අපි කරොත් අපි ගන්නවා කැරොටිඩ් පල්ස් කියලා જાතියක්. කැරොටිඩ් පල්ස්. කැරොටිඩ් පල්ස් එක ගන්න මෙන්න මේ බෙල්ල දෙපැත්තෙන්. බෙල්ල දෙපැත්තෙන් යනවා කියන්නේ හෙඩ් එකට බ්ලඩ් සප්ලයි. හෙඩ් එකට කියන්නේ බ්‍රේන් එකට. බ්ලඩ් සප්ලයි දෙන්නේ අනිවාර්යෙන් ඔය කැරොටිඩ් ආර්ටරි වලින්. එතකොට අපි එහෙම තද කරොත් ගොඩක් බ්‍රේන් එකට වගේ සප්ලයි කරන ආර්ටරි එකක් ගොඩක් තද කරොත් බ්ලඩ් සප්ලයි එක අඩු වුණොත් මොලේට ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යෙන් නියුරෝන් එහෙම මැරෙන්න පුළුවන්. අර ඒ නිසා අපි ගොඩක් මේවා තද කරන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න දැන් පල්සස් ගන්නකොට අපි සාමාන්‍යයෙන් ඔයගලන්ට ඕන නම් කෙනෙක්ගේ පල්සස් ගන්නකොට මේ අතේ පල්ස් එකයි මේ අතේ පල්ස් එකයි දෙකම එකපාර ගන්න පුළුවන්. හැබැයි අත්වල එහෙම දෙකම එකපාර ගත්තොත් කවදාවත් බෙල් ඒව ගන්න බෑ. ඒ කියන්නේ කැරොටිඩ් පල්ස් එහෙම ගන්නකොට එකපාර ගන්නෙ නැහැ. හේතුව තමයි දෙපැත්තම තද වුණොත් බ්ලඩ් සප්ලයි එක සම්පූර්ණයෙන් අර නවතින්න පුළුවන් ඔළුවට යන. එතකොට ඒ ඔළුවට යන එක නැවතුනොත් ඒක අර නියුරෝන් මැරෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මොලේ ස්නායුශෛල මැරෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් රේඩියල් පල්ස් එක ගැන ඔය ටික තමයි කියන්න තියෙන්නේ. අපි යමු එහෙනම් ඊළඟ කොටසට. හරි. ඊළඟට අල්නා ක්ලෝහෑන්. දැන් අල්නා ක්ලෝහෑන් කියන එක ගත්තොත් මෙන්න මේ වගේ. දැන් අල්නා නර්ව් එක යන්නේ කොහොමද? මෙන්න මේ පැත්තෙන් යන්නේ මේ යන්නේ අල්නා නර්ව් එක. එතකොට අල්නා නර්ව් එක කොහොමද අපි අල්ලන්න පුළුවන් තැනක් මොකද්ද? අල්ලන්න පුළුවන් එක තැනක් තමයි මෙන්න මෙතන. මේකට අපි කියනවා මීඩියල් එපිකොන්ඩයිල් එක කියලා. හියුමරස් එකේ මීඩියල් එපිකොන්ඩයිල්. මේ විදිහට අත නමලා පොඩ්ඩක් මේ හැට අත තියලා බැලුවොත් ගැට්ටක් වගේ අහුවේ. ගැට්ටක් වගේ අහුවේ. අන්න ඒ ගැට්ටට පිටිපස්සෙන් තමයි ඔය අල්නා නර්ව් එක යන්නේ. හරි? එතකොට ඔන්න ඔතනදී අල්නා නර්ව් එක අපිට අල්ලන්න පුළුවන්. අල්ලන්න හද කරන්න පුළුවන්.
අල්ලන්න වග කරන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් මෙහෙම ඇතිල්ලුවොත් ඕගලන්ට පොඩ්ඩක් හිරි වැටෙනවා වගේ දැනේ. ඒ හිරි වැටෙන්නේ ෆෝරාම් එකේ මෙන්න මේ බෝඩර් එකයි හෑන්ඩ් එක ගත්තොත් මෙන්න මේ පොඩි ඇඟිල්ල අපේ ලිටල් ෆින්ගර් එකයි තමයි ওই හිරි වැටෙනවා වගේ වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අල්නර්ව් එකෙන් සප්ලයි කරන්නේ මෙන්න මේ පැත්තටයි. ෆෝරාම් එකේ මේ පැත්තටයි. හෑන්ඩ් එක ගත්තොත් මෙන්න මේ සුළඟිල්ල පැත්තටයි. සුළඟිල්ල තියෙන පැත්තටයි තමයි සප්ලයි කරන්නේ. එතකොට ඒකෙන් ගන්න තියෙන අදහස ඒකයි. එහෙනම් දැන් ඕක පේන ඇතිවට හොඳටම උඩට එන තැන් දෙකක් තියෙනවා. මේ අල්නර් නර්ව් එක කියන එක සුපර්ෆිෂියලි තියෙන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ එල්බෝ එක. අනිත් එක තමයි රිස්ට් එක. හරි. එතකොට ඩැමේජ් වෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ හරියදී. එල්බෝ එකේදී ඩැමේජ් වෙන්නත් පුළුවන්. මේ රිස්ට් එකේදී ඩැමේජ් වෙන්නත් පුළුවන්. හරි. මේ තැන්වලදී ඔය නර්ව් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ ඩැමේජ් වුණොත් එන ඩිෆෝමිටි එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. අපි ඒකට කියනවා අල්නා ක්ලෝ හෑන්ඩ් කියලා. ක්ලෝ වෙනවා කියන්නේ මේ අපි අර සිං එක වගේ පෙන්නනවා කියන්නේ අන්න ඒ වගේ. මේ වගේ ඇඟිලි අර නැමිලා පෙන්නන එක තමයි ක්ලෝ හෑන්ඩ් කියන්නේ. ඒතකොට දැන් මෙතනදී ක්ලෝ වෙලා තියෙන්නේ මෙන්න මේ ඇඟිලි දෙක. මේ ඇඟිලි දෙක තමයි ක්ලෝ වෙලා තියෙන්නේ. හරි. දැන් මේකට හේතුව මොකද්ද? මෙයා එනකොට දැන් මම ගන්නම් මේ රිස්ට් එකේදී වෙන එක මම කතා කරන්න මෙතනදී. රිස්ට් එකේදී ඩැමේජ් වුණොත් රිස්ට් එකේදී ඩැමේජ් වුණොත් වෙන්නේ මෙන්න මේ හරියේදී මේ සප්ලයි කරන ලම්බ්‍රයිකල්ස් කියලා මසල්ස් වලට. හෑන්ඩ් එකේ තියෙන ලම්බ්‍රයිකල්ස් කියලා මසල් జాතියක්. ලම්බ්‍රයිකල්ස්. ඒක ඉන්ට්‍රින්සික් මසල් එකක්. ඒ කියන්නේ අතෙන් පටන්ගෙන අතෙන් ඉවරෙන මසල් එකක්. ඒ වගේ එකට කියනවා ඉන්ට්‍රින්සික් මසල් එකක් කියලා. ෆෝරාම් එකෙන් වගේ පටන්ගෙන හෑන්ඩ් එකෙන් ඉවරෙන එකට කියනවා අපි එක්ස්ට්‍රින්සික් මසල් කියලා. එතකොට ලම්බ්‍රයිකල්ස් කියන්නේ ඉන්ට්‍රින්සික් මසල් එකක්. එතකොට ඉන්ට්‍රින්සික් මසල් එකක් ඒ විදිහට නර්ව් සප්ලයි එක නැති වෙනවා. දැන් ඔය ලම්බ්‍රයිකල්ස් වලින් කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි කියන්නේ කොකා පෙන්වන්න ලම්බ්‍රයිකල්ස් ඕනි. අර ඒ විදිහට තමයි මතක තියාගන්නේ. ඒ කියන්නේ මෙන්න මේකට කියන අර කොකා වගේනේ පෙන්වන්නේ. අන්න ඒකට මේ ඕනි ලම්බ්‍රයිකල්ස්. ඒ කියන්නේ අපේ ඉන්ටර්ෆැලෙන්ජියල් ජොයින්ට්ස්. ඒ කියන්නේ මෙන්න මේවා. ෆැලෙන්ජස් අතර තියෙන ජොයින්ට්ස්. ඒවා එක්ස්ටෙන්ඩ් කරනවා. මෙටකාපෝ ෆැලෙන්ජියල් ජොයින්ට්. මෙටකාපෝ ෆැලෙන්ජියල් ජොයින්ට් එක ෆ්ලෙක්ස් කරනවා. ලම්බ්‍රයිකල්ස් වලින් කරන වැඩේ ඒකයි. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ෆැලෙන්ජස් ඉන්ටර්ෆැලෙන්ජියල් ජොයින්ට්ස් එක්ස්ටෙන්ඩ් කරන්න නම් ලම්බ්‍රයිකල්ස් ඕනි. ලම්බ්‍රයිකල්ස් නැති වුණා මේගොල්ලෝ එක්ස්ටෙන්ඩ් කරන්න කවුරුත් නැහැ. හැබැයි ස්ට්‍රොං ෆ්ලෙක්සර් එකක් ඉන්නවා. මෙන්න මේ ෆ්ලෙක්සර් ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස් කියන මසල් එක. මේකට සප්ලයි කරන්නේ මෙයාගේ අල්නා සයිඩ් එකට. ඒ කියන්නේ භාගයකට සප්ලයි කරන්නේ මීඩියන් එකේ. අනිත් භාගයට සප්ලයි කරන්නේ අල්නා නර්ව් එකේ. එතකොට මේකෙන් දෙනවා ටෙන්ඩන් 4ක් දෙනවා. මේ විදිහට දැන් මසල් එක මෙහෙම නම් හෑන්ඩ් එකට ඇවිල්ලා මෙයා දෙනවා ටෙන්ඩන් 4ක්. මේ වගේ ටෙන්ඩන් 4ක් දෙනවා. මේ ටෙන්ඩන් දෙකෙන් ලිටල් ෆින්ගර් එකට එකයි. කියන්නේ මෙන්න මේකට එකක් දෙනවා. මෙන්න මේකට එකක් දෙනවා. මේක මේ ෆින්ගර් එකට එකක් දෙනවා. ඒක මම AB කියලා දාන්නම්කෝ. A B. දැන් මේ පෙන්නන්නේ මේ A කියන ෆින්ගර් එක, මේ තියෙන්නේ B කියන ෆින්ගර් එක. එතකොට දැන් මේගොල්ලන්ගේ ඉන්ටර්ෆැලෙන්ජියල් ජොයින්ට් එක්ස්ටෙන්ඩ් කරන්න කවුරුත් නැහැ. එකනේ කටි ඉන්නවා. හැබැයි ඒක ස්ට්‍රොං නැහැනේ. ලම්බ්‍රයිකල්ස් වලින් තමයි මේ වැඩේ ගොඩක් කරන්නේ. ඒගොල්ලෝ නෑද? ඒගොල්ලෝ පැරලයිස් වෙලා තියෙන්නේ. හැබැයි ෆ්ලෙක්ස් කරන්න ඉන්න ෆ්ලෙක්සර් ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස්. එයාට අල්නා නර්ව් එකෙන් සප්ලයි එක දෙන්නේ ෆෝරාම් එකේදී. දැන් රිස්ට් එකෙන් මේ ඩැමේජ් වෙනවා කියන්නේ ෆෝරාම් එකේ මසල්ස් වල බලපෑමක් නැහැනේ. එහෙනම් ෆෝරාම් එකේ මසල් එක වැඩ කරනවා. ඒක නිසා එක්ස්ටෙන්ඩ් කරන්න කට්ටිය අඩුයි, ෆ්ලෙක්ස් කරන්න කට්ටිය වැඩි. එතකොට මේගොල්ලෝ නැමෙනවා. එතකොට නැමෙන එකට අපි කියනවා ක්ලෝ හෑන්ඩ් එකක් කියලා. ක්ලෝ හෑන්ඩ් වෙනවා කියන්නේ අන්න ඒකට. එතකොට දැන් මෙතනදී මතක තියාගන්න දැන් අපි ටෙන්ඩන් එකක් යනකොට ටෙන්ඩන් එක මෙන්න මේ දැන් ෆ්ලෙක්සර් ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස් කියලා ටෙන්ඩන් එක. මෙන්න මේ ජොයින්ට් එක ක්‍රොස් කරනවා. ඒ කියන්නේ රිස්ට් එක. ඊළඟට මෙටකාපෝ ෆැලෙන්ජියල් ජොයින්ට් එක. ඒක ක්‍රොස් කරනවා. ඊළඟට ප්‍රොක්සිමල් ඉන්ටර්ෆැලෙන්ජියල් ජොයින්ට් එක. ඒකත් ක්‍රොස් කරනවා. ඩිස්ටල් ඉන්ටර්ෆැලෙන්ජියල් ජොයින්ට් එක. ඒකත් ක්‍රොස් කරනවා. ටෙන්ඩන් එක ජොයින්ට් කරන මේ ක්‍රොස් කරන හැම ජොයින්ට් එකකම වැඩ කරනවා. ඒ කියන්නේ දැන් මෙයා ෆ්ලෙක්ස් කරනවානේ. ෆ්ලෙක්ස් කරනකොට රිස්ට් එකත් ෆ්ලෙක්ස් කරන්න පුළුවන්. මේ මෙටකාපෝ ෆැලෙන්ජියල් ජොයින්ට් එක ඒකත් ෆ්ලෙක්ස් කරන්න පුළුවන්. ප්‍රොක්සිමල් ඉන්ටර්ෆැලෙන්ජියල් ඒකත් ක්‍රොස් කරන්න පුළුවන්. ඩිස්ටල් ඉන්ටර්ෆැලෙන්ජියල් ඒකත් ක්‍රොස් කරන්න පුළුවන්. එතකොට මතක තියාගන්න කන්සෙප්ට් එකක් විදිහට ඒක සාමාන්‍ය ෆිසික්ස් වලින් ඉගෙන ගන්න දෙයක් නෙදී. මේක දිගේ කම්බැක් වගේ එකක් ගිහිල්ලා දැන් ඕක ගිහිල්ලා සෙට් වෙන්නේ මෙතන ඩිස්ටල් ෆැලෙන්ජ් එකට. ඩිස්ටල් ෆැලෙන්ජ් එකට මේ සෙට් වෙන්නේ ගිහිල්ලා ඔය ප්‍රොෆන්ඩස් මසල් එක ටෙන්ඩන් එක. එතකොට මේ ටෙන්ඩන් එක එතනට සෙට් වුණාට එයා ක්‍රොස් කරන හැම ජොයින්ට් එකකම වැඩ කරනවා. රිස්ට් එකේ වැඩ කරනවා, මෙටකාපෝ ෆැලෙන්ජියල් ජොයින්ට් එකේ, නැත්නම් ඊළඟ ප්‍රොක්සිමල් ඉන්ටර්ෆැලෙන්ජියල්, ඩිස්ටල් ඉන්ටර්ෆැලෙන්ජියල්. ඒ වගේ හැම ජොයින්ට් එකේම මෙයා වැඩ කරනවා. අනිත් පැත්තෙන් ගත්තත් ඒත් එහෙමයි. මෙතනින් එන ටෙන්ඩන් එක සම්පූර්ණයෙන් මෙතනට නම් යනවනම්
මෙතනට මෙයා පහු කරලා එන හැම මේ ජොයින්ට් එකකදීම එයා වැඩක් කරනවා. එයා මූවමන්ට් එකක් දෙනවා. ඒක හොඳට මතක තියාගන්න කන්සෙප්ට් එකක් විදිහට. අල්නා ක්ලෝහෑන් ගැන ඔච්චර තමයි කියන්න තියෙන්නේ. ඊළඟට රිස්ට්‍රොක්. දැන් රිස්ට්‍රොක් ගත්තම මෙතනදී බලපෑම එන්නේ. රිස්ට්‍රොක් කියන්නේ දැන් මෙතනදී ඔයගලන්ට පේනදී මම මේක පළවෙනි අත මේකෙදි දෙවෙනි අත. දැන් මට කියන්න මේකේ ඩිෆෝමිටි එක තියෙන්නේ මොන අතේද කියලා. පින්තූර බලලා කියන්න පුළුවන් ඩිෆෝමිටි එක මොන අතේද තියෙන්නේ. පළවෙනි අතේද දෙවෙනි අතේද? ඔව් දෙවෙනි අතේ තමයි තියෙන්නේ. රිස්ට්‍රොක් කියන්නේ ඒකනේ. රිස්ට් එක වැටලා තියෙන පහලට. ඒතකොට ඕක වෙන්නේ දැන් මං ඉඳන් ඉන්න පුටුව දාන්නම්කො මෙන්න මේ. අපි ඕකට කියනවා සැටර්ඩේ නයිට් පෝල්සි කියලා. සැටර්ඩේ නයිට් පෝල්සි. හරිද? ඒ කියන්නේ කවුරු හරි මෙන්න මේ විදිහට නිදාගත්තොත්. මේ අත මෙහෙම පිටිපස්සට දාලා නිදාගත්තොත් එතනදී අපේ රේඩියල් නර්ව් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒතකොට රිස්ට්‍රොක් එකට ප්‍රධාන හේතුව තමයි රේඩියල් නර්ව් එක ඩැමේජ් වෙන එක. රේඩියල් නර්ව් එක ඩැමේජ් වෙන්න පුළුවන් හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අර මං පෙන්නුවා වගේ නිදා ගන්නවා. ඒ විදිහට අත දාගෙන මේ විදිහට අත දාගෙන නිදා ගන්න පුළුවන්. ඒතකොට කම්ප්‍රෙස් වෙලා ඩැමේජ් වෙන්න පුළුවන් රේඩියල් නර්ව් එක. ඊළඟට තව හේතුවක් තමයි අර ක්‍රචස් ඒ කියන්නේ කිහිලි කරු පාවිච්චි කරනකොට ඒක වැරදියට පාවිච්චි කරොත් ඒත් රේඩියල් නර්ව් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒ තමයි අවස්ථා දෙක ඩැමේජ් වෙන්න පුළුවන්. කොහොම හරි මේකෙදි ඩැමේජ් වෙන්නේ රේඩියල් නර්ව් එක. රේඩියල් නර්ව් එක ගත්තොත් මතක තියාගන්න දැන් අපේ මම මෙතනින් අඳින්නම්කෝ අත අපේ අපර් ලිම්බ් එක. අපර් ලිම්බ් එකේ කොටස් තුනක් තියෙනවා. ආර්ම් එක, ෆෝර් ආර්ම් එක, ඊට පස්සේ තියෙනවා හෑන්ඩ් එක. ආර්ම් එක, ෆෝර් ආර්ම් එක, හෑන්ඩ් එක. ඔය තමයි කොටස් තුන. එතකොට ආර්ම් එකේ ඉස්සරහා පැත්තට, ඒ කියන්නේ මේ පැත්තට සප්ලයි කරන නර්ව් එකට අපි කියනවා මස්කියුලෝ කියුටේනියස් නර්ව්. මස්කියුලෝ කියුටේනියස් නර්ව්. එතකොට ආර්ම් එකේ ෆ්ලෙක්සර් කම්පාර්ට්මන්ට් එකට සප්ලයි කරන්නේ මස්කියුලෝ කියුටේනියස් නර්ව් එකකින් ප්‍රධානව. අනිවාර්යෙන් හැමෝටම එහෙම නෙවෙයි. හැබැයි ප්‍රධානව සප්ලයි කරන්නේ ආර්ම් එකෙන් ගත්තොත් ෆ්ලෙක්සර් කම්පාර්ට්මන්ට් එකට මස්කියුලෝ කියුටේනියස්. ආර්ම් එකේ එක්ස්ටෙන්සර් කම්පාර්ට්මන්ට් එකට. ඒ කියන්නේ ආර්ම් එකේ පිටිපස්ස පැත්තට. ආර්ම් එකේ මෙන්න මේ පැත්තට. මේ පැත්තට මස්කියුලෝ කියුටේනියස්, මේ පැත්තට රේඩියල් නර්ව් එකෙන් මේ සප්ලයි කරන්නේ. රේඩියල් නර්ව්. ඊළඟට ගත්තොත් ෆෝරාම් එක ගත්තොත් ෆෝරාම් එකේ ෆ්ලෙක්සර් කම්පාර්ට්මන්ට් එක. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට. මේ පැත්තට සප්ලයි කරන්නේ මීඩියන් නර්ව් එකකින්. ඒක ඔයගොල්ලෝ ගිය සතියේ ඉගෙන ගත්තා. මීඩියන් නර්ව් එකකින්. ෆෝරාම් එකේ එක්ස්ටෙන්සර් කම්පාර්ට්මන්ට් එකට සප්ලයි කරන්නේ රේඩියල් නර්ව් එකකින්. හෑන්ඩ් එකට ගත්තම හෑන්ඩ් එකේ අර අපි පාම් ඩෝසන් කියලා වෙන වෙන් කරනවා. හැබැයි ඒකේ අපි සාමාන්‍යයෙන් කියන්නේ හෑන්ඩ් එකට වැඩිපුර සප්ලයි කරන්නේ අල්නා නර්ව් එකකින්. හරි. එතකොට දැන් මෙතන නර්ව්ස් ටික පේන ඇති මස්කියුලෝ කියුටේනියස්, රේඩියල්, මීඩියන්, රේඩියල්, අල්නා. එතකොට ඔය නර්ව්ස් වල ඉන්නේ. දැන් රේඩියල් ගත්තම පේන ඇති මෙන්න මේ වගේ. එක්ස්ටෙන්සර් කම්පාර්ට්මන්ට් දෙකේම තියෙන රේඩියල්. එතකොට ඒක මතක තියාගන්න සාමාන්‍ය මේ කම්පාර්ට්මන්ට් වයිස් මේ සප්ලයි කරන්නේ මොන නර්ව් එකද මේ කියලා මතක තියාගන්න එක වැදගත්. සමහර දේවල් වලට ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒක එහෙම මතක තියාගන්න එක ලේසි. එහෙම මතක තියාගෙන ඒවා වෙනස් වෙන්නේ මොනවද කියලා මතක තියාගන්න එක ලේසි ඇත්තටම. එතකොට එක්ස්ටෙන්සර් කම්පාර්ට්මන්ට් එකට රේඩියල් නර්ව් එකයි සප්ලයි කරන්නේ. එක්ස්ටෙන්සර් කම්පාර්ට්මන්ට් එකට. එතකොට රේඩියල් නර්ව් එක ඩැමේජ් වෙනවා කියන්නේ එක්ස්ටෙන්ඩ් කරගන්න බෑ. එතකොට එක්ස්ටෙන්ෂන් එක ඕක වැඩිපුර පේන්නේ මෙන්න මේ රිස්ට් එකේදී. මොකද රිස්ට් එක ෆ්ලෙක්ස් මේ එක්ස්ටෙන්ඩ් කරන්න කවුරුත් නැහැ වෙන කවුරුත්. මේ ඔතනදී මෙතනදී ඩිෆෝමිටි ගොඩක් පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ අත එහෙම එක්ස්ටෙන්ඩ් කරගන්න බැරි කමක් නැහැ. පේනවනේ එක්ස්ටෙන්ඩ් වෙලා තියෙන්නේ. මේවා මේ එක්ස්ටෙන්සර්ස් වැඩ කරනවා. හේතුව තමයි රේඩියල් නර්ව් එක ගත්තම. අපේ චීෆ් එක්ස්ටෙන්සර් කියලා කියන්නේ මේ අපේ රේඩියල් නර්ව් එකේ මේ චීෆ් එක්ස්ටෙන්සර් එක තමයි මේ ට්‍රයිසෙප්ස් කියන්නේ. ඒක ආර්ම් එකේ පිටිපස්සේ තියෙන මසල් එකක්. ට්‍රයිසෙප්ස් චීෆ් එක්ස්ටෙන්සර් එකක්. එතකොට මේ ට්‍රයිසෙප්ස් සප්ලයි කරනකොට රේඩියල් එකෙන් එයා ඇක්සිලා එකේදී බ්‍රාන්ච් දෙනවා. ඇක්සිලා එකේදී බ්‍රාන්ච් දෙනවා. ඊළඟට ආර්ම් එකේදී බ්‍රාන්ච් දෙනවා. ඇක්සිලා ආර්ම්. මෙන්න මේ දෙකේදී බ්‍රාන්චස් දෙනවා. ඒක නිසා දැන් මේ හරින් ඩැමේජ් වුණොත් රේඩියල් නර්ව් එක මේක ඉතුරු වෙනවා. ඇක්සිලා එකේ දුන්න බ්‍රාන්චස් ඉතුරු වෙනවා. එතකොට ඒව පාවිච්චි කරලා මෙයාට වැඩ කරන්න පුළුවන් ට්‍රයිසෙප්ස්ට. අනිත් හේතුව තමයි ඔය එක හේතුවක් ඕක. තැන් තැන් වලදී දෙනවා. එතකොට එක තැනකදී ඩැමේජ් වුණා කියලා සමහරවිට ප්‍රශ්නයක් නෑ. අනිත් තැනින් සප්ලයි එක ඉතුරුලා තියෙන නිසා වැඩ කරගන්න පුළුවන්. අනිත් හේතුව තමයි එක්ස්ටෙන්ෂන් කියන දේ. ගොඩක් ග්‍රැවිටි ඇසිස්ටඩ්. ඒ කියන්නේ ගුරුත්වය පාවිච්චි කරලා කරගන්න පුළුවන්. ගුරුත්වය පාවිච්චි කරලා කරගන්න පුළුවන් කියන්නේ දැන් අපි ෆ්ලෙක්ස් කරන්නේ ගුරුත්වයට එරෙහිව. හැබැයි
එක්ස්ටෙන්ඩ් කරන්නේ ගුරුත්වයටනේ. ඒතකොට ගුරුත්වය මගින් මේ කාර්යය කරන්න පුළුවන්. ඒක නිසා මේ ඒකත් හේතුව තමයි මේ මෙන්න මේකට. දැන් අපේ ෆ්ලෙක්සර් කම්පාර්ට්මන්ට් එක ගත්තම ගොඩක් ලොකුයි. අපි කියනවා බල්කි මසල්ස් තියෙන කියලා. ඒ කියන්නේ මොකද ලොකු මසල්ස් තියෙනවා මේ හරියට. හැබැයි මේ පැත්ත ගත්තම එහෙම නැහැ. ඒ කියන්නේ ඒවා පොඩි මසල්ස් තියෙන්නේ. හේතුව තමයි මේ මසල්ස් වලින් ගොඩක් වැඩ කරන්න ඕනේ. අර ලැමක් වාදී වගේ තමයි. ඒ කියන්නේ මේ වගේ වැඩ කරපු නිසා මේවා හොඳට වර්ධනය වෙලා තියෙනවා. අනිත් පැත්ත මේ ඒ වගේ එච්චර වැඩ ගන්න නැහැ නේ. ග්‍රැවිටි එකෙන් වැඩේ කරලා දෙනවා. ඒක නිසා ඒ මසල්ස් එච්චර හොඳට වර්ධනය වෙලා නැහැ. ඒක වෙලා තියෙන දෙයක්. ඉතින් රිස්ට්‍රොප් කියන එකත් පැහැදිලි ඇති. ඕක ගොඩක් වෙලාට පේන්නේ මෙන්න මේ හරියදී. මේ රේඩියල් නර්ව් එකේ ඩැමේජ් එක ගොඩක් පේන්නේ මෙන්න මේ රිස්ට්‍රොප් එක විදිහට. රිස්ට්‍රොප් වෙලා තමයි වෙන එකකින් අපිට අඳුර ගන්න පුළුවන් රේඩියල් නර්ව් එක ඩැමේජ් වෙලා තියෙනවා කියලා. රේඩියල් නර්ව් එකෙන් ඩැමේජ් වීම නිසා මේ ට්‍රයිසෙප්ස් එකෙන් පැරලයිස් වෙනවා ගොඩක් අඩුයි. හේතුව මේ අර තැන් වලදී සප්ලයි කරන නිසා. ඇක්සල් එකේදී සප්ලයි කරනවා, ආම් එකේදී සප්ලයි කරනවා. මේවා ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න හම්බෙයි පස්සේ මම දැනට පොඩ්ඩක් පොඩි දෙයක් කිව්වේ. ඊළඟට කාපල් ටනල් සින්ඩ්‍රෝම්. කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන එක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අහලා ඇති සමහර කට්ටියට රැට අත රිදෙනවා. රැට මෙන්න මේ අත දිගේ නිකන් අමාරුවක් දැනෙනවා. ඊළඟට නමද්දී අත අමාරුවක් දැනෙනවා. ඔය වගේ දෙයක් අහලා ඇති. ඔන්න ඕකට තමයි අපි කියන්නේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා. එතකොට කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකේදී වෙන්නේ අපේ තියෙන කාපල් ටනල් එක කියලා එකක්. කාපල් ටනල් එක කියන්නේ මේ අපේ කාපල් බෝන්ස් තියෙනවනේ. අපි මතක තියාගත්ත she looks too pretty try to catch her කියලා. එතකොට අන්න ඒ කාපල් අටෙන් යටින් බවුන්ඩරි හදනවා. උඩින් බවුන්ඩරි හදනවා ෆ්ලෙක්සර් රෙටිනා කිව්ලම්. ෆ්ලෙක්සර් රෙටිනා කිව්ලම් එක. එතකොට ඕගොල්ලෝ මේ දකින්නන්නේ ටනල් එක. අපි මේකට කියනවා ෆයිබ්‍රෝ ඔසියස් ටනල් එකක් කියලා. ෆයිබ්‍රෝ ඔසියස් ඒ කියන්නේ උඩින් හැදලා තියෙන්නේ ෆයිබ්‍රස් බෑන්ඩ් එකකින්. යටින් හැදලා තියෙන්නේ ඔසියස් ඒ කියන්නේ බෝන් එකකින් හැදලා තියෙන්නේ. මම එතන තව පොඩි ප්‍රශ්නයක් අහන්නම්. අපි අංකෝ පොඩ්ඩක් මේ හරියට අංකෝ. දැන් මට කියන්න දැන් මේක ටෙන්ඩන් එකක් නේ. ටෙන්ඩන් එකක් කියන්නේ මසල් එකක් අස්තියකට සම්බන්ධ කරන ස්ට්‍රක්චර් එකට අපි කියනවා ටෙන්ඩන් එකක් කියලා. දැන් මේ ටෙන්ඩන් එක හැදලා තියෙන්නේ මොනවාගෙන්ද? මං අහන්නේ කොලජන් වලින්ද හැදලා තියෙන්නේ නැත්නම් වැඩිපුර හැදලා තියෙන්නේ ඉලාස්ටින් වලින්ද? කොලජන් වලින්ද වැඩිපුර හැදලා තියෙන්නේ ඉලාස්ටින් වලින්ද? ඒක පොඩ්ඩක් හිතලා කියන්න පුළුවන් දෙයක්. මං පොඩි උදාහරණයක් දෙන්නම්. කොලජන් කියන්නේ ඒක එයා කරන්නේ වැඩිපුර ස්ට්‍රෙන්ග්ත් එකක් දෙන එක. ඒ කියන්නේ ශක්තිය දෙන එක නේ කරන්නේ. ඉලාස්ටින් වලින් කරන්නේ ඇදීමක් දෙන එක. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ භාවයක් දෙන එක තමයි ඉලාස්ටින් වලින් කරන්නේ. එතකොට මේ වැඩි ඔයගොල්ලෝ හිතන්නේ මෙන්න මේ කියන ටෙන්ඩන් එකක් හැදිලා තියෙන්න ඕනි වැඩිපුර හැදිලා තියෙන්න ඕනි ඉලාස්ටින් වලින්ද නැත්නම් කොලජන් වලින්ද? මොකද්ද උත්තරේ? ඉලාස්ටින්ද කොලජන්ද? කොලජන් වලින්. ඒක හරි. හේතුව තමයි මොකද ඉලාස්ටින් වලින් හැදලා තිබ්බොත් දැන් අපි හිතමුකෝ මේක ඉලාස්ටික් වුණා කියලා රබර් බෑන්ඩ් එකක් වගේ තියෙයි. ඒ කියන්නේ අපි බලයක් දුන්නට ටෙන්ඩන් එක ඇදෙයි අපේ අත උඩට ඇදිලා ඉන්නේ නැහැ. ඒක නිසා මේක ඇදලා තියෙන කොලජන් වලින්. මේකත් ගොඩක් වැදගත් කන්සෙප්ට් එකක්. හේතුව තමයි මෙන්න මේ මීඩියම් මේ මොකද්ද කාපල් ටනල් සින්ඩ්‍රෝම් වලට එහෙමත් ඒක වැදගත්. දැන් මම කියවනේ මේක ෆයිබ්‍රෝ ඔසියස් ටනල් එකක් කියලා. ෆයිබ්‍රෝ ඔසියස් ටනල් එකක්. ඒ කියන්නේ ෆයිබ්‍රස් බෑන්ඩ් එක. මෙන්න මේක හැදලා තින්නේ වැඩිපුර කොලජන් වලින්. එතකොට මෙයාට දැන් මෙතන මේකේ පිරලා තියෙන එක එක දේවල්. ටෙන්ඩන් තියෙනවා මීඩියම් නර්ව් එක තමයි වැදගත්ම ස්ට්‍රක්චර් එක. මම ඒක ඇඳලා ඉන්නම්කෝ. මීඩියම් නර්ව් එක තමයි වැදගත්ම ස්ට්‍රක්චර් එක. එතකොට මෙන්න මෙතන ඇතුලේ තියෙනවා. හැබැයි දැන් මේක සම්පූර්ණයෙන් පිරලා තියෙන අර වගේ මේ වගේ. ටෙන්ඩන් තියෙනවා, ඔය ආර්ටරි තියෙනවා. ඔය වගේ මේ වගේ පිරලා තියෙන්නේ මේක. ඉතින් මේ හදිස්සිය හරි මේකවල පරිමාණ වැඩි කරගන්න ගියොත්. ඒ කියන්නේ මෙතනට වෙන කවුරු හරි එන්න හැදුවොත්. අපි කියනවා දැන් ඉන්ෆෙක්ෂන් එකක් කියලා. ඉන්ෆෙක්ෂන් කියන්නේ ආසාදනයක්. ආසාදනයක් වුණොත් මෙතනට ඔයගොල්ලෝ දන්නවා අර එකතු වෙනවා. ඒ කියන්නේ ඉදිමෙන්න පුළුවන් මෙන්න මේ හරිය. හැබැයි ඉදිමුණාට ෆ්ලෙක්සර් රෙටිනා කියුලම් එක හැදිලා තියෙන්නේ කොලජන් වලින් වැඩිපුර. එතකොට එයාට ඇදෙන්න බෑ. අපි කියනවා ඒක ඉන්ඉලාස්ටික්. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත භාවයක් නැහැ. එතකොට දැන් මෙයාගේ ඇතුළට කට්ටිය එන්න හැදුවට ඇතුළේ ඉන්න අමාරුයි. එතකොට වෙන්නේ ඇතුළේ ඉන්න අය කම්ප්‍රෙස් වෙනවා. එතකොට වෙන්නේ මෙන්න මේ මීඩියම් නර්ව් එක මෙහෙම කම්ප්‍රෙස් වෙනවා. කැඩිලා යන්නේ නැහැ. කැඩිලා යන්නේ එහෙම කැඩිලා ගිහිල්ලා මුකුත් වෙනව නෙවෙයි. කම්ප්‍රෙස් වෙනවා. කම්ප්‍රෙස් වුණාම වෙන්නේ මෙයාගේ හරහා නර්ව් ට්‍රාන්ස්මිෂන් එක වෙන්න අමාරුයි. අන්න එතකොට මෙයා ප්‍රධාන සප්ලයි කරන මසල් එක තමයි මෙන්න මේ ටික. මේකට අපි කියනවා ටීනා එමිනන්ස් කියලා. ටීනා එමිනන්ස්. ටීනා එමිනන්ස් එකට තමයි මෙයා ප්‍රධානව සප්ලයි කරන්නේ මීඩියම් නර්ව් එකේ.
median nerve එකෙන් තීන ඉම්නන්ස් එකට සප්ලයි කරනවා නම් මේවා කම්ප්‍රෙස් වෙනකොට ඒකට සප්ලයි කරගන්න බැරි වෙනවා. තීන ඉම්නන්ස් එකට සප්ලයි කරගන්න බැරි වෙනවා. හැබැයි එතකොට අපි කියන්නේ පැරලයිසිස් වෙනවා කියලා කියන්නේ. පැරලිසිස් වෙනවා කියලා කියන්නේ. පැරලයිස් වෙන්නේ නැහැ මසල් එක. හේතුව සම්පූර්ණ කැඩලා යන්නේ නැහනේ. වෙන්නේ පොඩ්ඩක් කම්ප්‍රෙස් වෙන එක. කම්ප්‍රෙස් වෙන නිසා අපි ඒකට කියනවා පැරසිස් කියලා. ඒ කියන්නේ බාගෙට පැරලයිසිස් වෙනවා. පැරලිසිස් එක බාගෙට වෙනවා. කියන එක තමයි පැරසිස් කියලා කියන්නේ. ඒ වචනේ පොඩ්ඩක් අදහස ගන්න. පැරසිස් කියන්නේ අන්න ඒකට. ඒ කියන්නේ සම්පූර්ණයෙන් පැරලයිස් වෙන්නේ නැහැ. බාගෙට පැරලයිස් වෙනවා වගේ අදහසක් තමයි පැරසිස් කියලා කියන්නේ. එතකොට මෙතනදී වෙන්නේ කම්ප්‍රෙස් වෙන නිසා සරලව කිව්වොත් හරියට මෙන්න මේ දේවල් කරගන්න බෑ. මේ තම්බ් එකේ කරන මූවමන්ට් එක ප්‍රධාන මූවමන්ට් එකක් නේ ඔපොසිෂන් කියන්නේ. ඒ කියන්නේ ඇඟිල්ල අපි කියමු පිළිමල් භාවයක් තියෙනවා කියලා. ඒ පිළිමල් භාවයේ තියෙන එකනේ ප්‍රධානම කැරක්ටරිස්ටික් ලක්ෂණය මෙයාගේ. අන්න ඒ දේ කරගන්න අමාරුයි මේ නර්ව් එක කම්ප්‍රෙස් වුණොත් එහෙම. එතකොට කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන්නේ අන්න ඒකට. එතකොට මේක එක එක හේතු නිසා වෙන්න පුළුවන්. ඇත්තටම මේ වගේ ගොඩක් පාවිච්චි වෙනවා නම් රිස්ටර් ගොඩක් පාවිච්චි වෙනවා නම් ඒ කියන්නේ කම්පියුටර් පාවිච්චි කරනකොට ටයිප් කරන්න වගේ දේවල් වලට ගොඩක් පාවිච්චි වෙනවානේ. රිස්ටර් ගොඩක් වැදගත් වෙනවා එතකොට. අන්න ඒ වගේ ගොඩක් ඕවර් යූස් එක නිසා කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන එක එන්න පුළුවන්. ඒ කියන්නේ කම්පියුටරින් පාවිච්චි කරනකොට මේ වගේ දෙයක් එන්න පුළුවන් ටයිප් කරනවා නම් එහෙම ගොඩක්. කාපල් ටනල් සින්ඩ්‍රෝම් මම මේකට තව පොඩ්ඩක් පස්සේ එන්නම්. මොකද මේකට අර ඉන්ෆෙක්ෂන් ආරෝපණය විතරක් නෙවෙයි. තව හේතු තියෙනවා මේක කම්ප්‍රෙස් වෙන්න. ඒකට මම හිතන්නේ ඊළඟට යන්න පුළුවන්. ඔව්. දැන් මේ තියෙන්නේ එක්ස්රේ එක. ඉතින් ඕගලන්ට ෆස්ට් ඉයර් එක ගත්තම මේ එක්ස්රේ වල එහෙමත් මේ අඳුර ගන්න වෙනවා. ඒ කියන්නේ එක්ස්රේ එකක් දීලා මේ බෝන් එක මොකද්ද කියලා එහෙම අහන්න පුළුවන්. ඒවා දැනගෙන ඉන්නත් ඕනි. එතකොට මට කියන්න මම අහන්නේ නර්ව් දෙකක් ගැන. ස්කැෆොයිඩ් එක මොකද්ද ලුනේට් එක මොකද්ද? අපි ඉස්සෙල්ලා බලමු ස්කැෆොයිඩ් එක මොකද්ද කියලා මෙතන. ස්කැෆොයිඩ් එක මම ඊතල දෙයක් ගන්නම් ඒ බෝන් දෙකට. ස්කැෆොයිඩ් එක කියන්නේ එකද නැත්තම් දෙකද? ස්කැෆොයිඩ් බෝන් එක එකද දෙකද? පළවෙනි බෝන් එක තමයි ස්කැෆොයිඩ් කියන්නේ. ඒක හරි. ස්කැෆොයිඩ් කියන්නේ පළවෙනි බෝන් එක. එතකොට ඊළඟ ලුනේට් කියන්නේ එහෙනම් දෙවෙනි බෝන් එක. දැන් ලුනේට් එකේ තියෙන වෙනසක් තමයි දැන් මම කියන්නේ අර මම කිව්වනේ මීඩියම් මොකද්ද? කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකට තව හේතුවක් තියෙනවා. එතකොට ඒ හේතුව තමයි දැන් කියන්න යන්නේ. දෙවෙනි බෝන් එක, ඒ කියන්නේ ලුනේට් බෝන් එක ගත්තම එයාගේ හරි විශේෂත්වයක් තියෙනවා. මේ මම මේ දැන් මෙහෙම අඳින්නම්කෝ. මේ තියෙන හෑන්ඩ් එක. හෑන්ඩ් එකේ මේ තියෙන පාම් එක. ඒ කියන්නේ අපේ අල්ල පැත්ත. අත්ල. මේ පැත්ත තමයි මේ ඇන්දේ. ඊළඟට ඩෝසම් එක අඳින්න මේ පැත්ත. ඒ කියන්නේ ඩෝසම් එක කියන්නේ මේ පැත්ත. හරි? ඩෝසම් එක මෙහෙම. නම් මේ කාපල් බෝන්ස් 8යිනේ තියෙන්නේ. 8යි. ඒ 8න් ලුනේට් එකේ විශේෂත්වය තමයි එයා මේ එයාගේ පාම සර්ෆස් එක. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තියෙන්නේ. පාම සර්ෆස් එක ලොකුයි, ඩෝසල් සර්ෆස් එක පටුයි. මේක මේ පැත්ත නැරෝ, මේ පැත්ත වයිඩ්. වයිඩ් නැරෝ. එතකොට මොකද්ද වෙන්නේ? අනිත් ඒවා එහෙම නෙවෙයි. අනිත් ඒවාගේ හැටි මෙන්න මේ වගේ. පාම සර්ෆස් එක නැරෝ මේ ඩෝසල් සර්ෆස් එක වයිඩ්. එතකොට මොකක්ද වෙන්නේ? ඩිස්ලොකේට් වෙන්න තියෙන වැඩිපුරම ඉඩක් තියෙන මේ ලුනේට් එක. මේ තියෙන ලුනේට් එක. මේ තියෙන අනිත් ඕනෑම කාපල් බෝන් එකක්. එතකොට ලුනේට් එක තමයි වැඩිපුර මේ ඩිස්ලොකේට් වෙන්න ඉඩ තියෙන්නේ. ඒ කියන්නේ ඩිස්ලොකේට් වෙන්න නෙවෙයි පාම සයිඩ් එක ඩිස්ලොකේට් වෙන්න ඉඩ තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට පණින්න ඉඩ තියෙන්නේ ලුනේට් බෝන් එක. එතකොට ලුනේට් බෝන් එක ආවොත් මොකද්ද වෙන්නේ? ලුනේට් බෝන් එක පැන්නොත් ලුනේට් බෝන් එක පැන්නොත් මෙන්න වෙන්නේ එයා පනින්නේ මේ කාපල් ටනල් එක පැත්තට. එතකොට වෙන්නේ කාපල් ටනල් එක ආයි කම්ප්‍රෙස් වෙන එක. මෙන්න මේ මීඩියන් නර්ව් එක කම්ප්‍රෙස් වෙනවා. අන්න ඒ නිසා තමයි මම කිව්වේ මෙන්න මේ වගේ බෝන් ඩිස්ලොකේෂන් එකත් හේතු වෙන්න පුළුවන් කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකට. එතකොට ඒකත් පැහැදිලි ඇති. ඔන්න ඔය හේතු නිසාත් මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් එක ඇති වෙන්න පුළුවන්. හේතුව ලුනේට් ඩිස්ලොකේෂන්. ඊළඟට තව වැදගත් බෝන් එක තමයි ස්කැෆොයිඩ් එක. ඒ කියන්නේ දැන් කාපල් බෝන්ස් 8ක් තිබ්බට මේ දෙක ගොඩක් වැදගත්. ක්ලිනිකලි ගොඩක් වැදගත් වෙන මසල් දෙක මේ බෝන්ස් දෙක. එතකොට මේ ස්කැෆොයිඩ් එක ගත්තම මෙන්න මේ වගේ සප්ලයි එකක් තියෙනවා. බ්ලඩ් සප්ලයි එක මම ස්කැෆොයිඩ් එකක් අඳින්නම්කෝ. ස්කැෆොයිඩ් එක ගත්තම මේ ඒකේ හැඩය මෙන්න මේ වගේ. නිකන් බෝට්ටුවක් වගේ. එතකොට මේ ස්කැෆොයිඩ් එකේ බ්ලඩ් සප්ලයි එක වෙන්නේ මෙන්න මේ විදිහට. ආර්ටරි එක එනවා. ආර්ටරි එක සමහර කට්ටියක මෙන්න මේ වගේ ඇවිල්ලා උඩටයි පහළට හැම තැනටම සප්ලයි කරනවා.
හැබැයි සමහර කට්ටියගේ වෙනසක් තියෙනවා. ඒක සප්ලයි කරන්නේ ඩිස්ටල් ඇවිල්ලා ඩිස්ටල් half එකට විතරයි. ඩිස්ටල් පැත්තට විතරයි. කියන්නේ දැන් මේක ඩිස්ටල් කැලේ කියමුකෝ. මේක ඩිස්ටල් කැලල. මේක ප්‍රොක්සිමල් කැලල නා. ඩිස්ටල් සයිඩ් එකට විතරයි එයා සප්ලයි කරන්නේ. මේ ආර්ටරි එක ඇවිල්ලා. එතකොට මොකද්ද වෙන්නේ? දැන් හදිස්සිය හරි මෙන්න මෙතනින් කැඩලා ගියොත් බෝන් එක ෆ්‍රැක්චර් වුණොත්. මෙයාගේ එහෙම වුණොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ මේ දෙපැත්තට තියෙනවා සප්ලයි එක. ප්‍රොක්සිමල් half එකට සප්ලයි එකක් තියෙනවා. ඩිස්ටල් half එකට සප්ලයි එකක් තියෙනවා. එතකොට මේක දෙකට කැඩුණා කියලා මෙයා බෝන් එක මැරෙන්නේ නැහැ. බෝන් එකක් කියන්නේ මේ අජීවී එකක් නෙවෙයි. ඒ කියන්නේ හැමදාම වෙනස් වෙන්නේ නැතුව තියෙන එකක් නෙවෙයි. බෝන් එකක් ගත්තාම එයාට රීමොඩලින් කියලා දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අලුතෙන් හැදෙන්න පුළුවන්. එතකොට එයාගේ ජීවී සෛල තියෙනවා. ඔස්ටියෝබ්ලාස්ට්, ඔස්ටියෝක්ලාස්ට් කියලා ඉගෙන ගත්ත ඒවා තමයි. එතකොට ඒවා මේ ජීවී සෛල බෝන් එක ලොකු වුණාට පස්සෙත් ඒවා තියෙනවා. එතකොට ඒවා මේ ඒවට ජීවත් වෙන්න නම් බ්ලඩ් සප්ලයි එකක් තියෙන්න ඕනේ. ඒක නිසා මේ මෙතනින් ෆ්‍රැක්චර් එකක් වුණොත් වෙනසක් නැතුව මේ වෙනසක් වෙන්නේ මේ දෙන්නම ජීවිතාවයේ තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි මෙතනදි වෙන්නේ ඩිස්ටල් half එක මෙහෙම ෆ්‍රැක්චර් එකක් වුණොත් ඩිස්ටල් half එකට විතරයි බ්ලඩ් සප්ලයි එක එන්නේ. මොකද ප්‍රොක්සිමල් half එකට ආවේ අර ඩිස්ටල් half එකෙන් ආපු ටිකම තමයි. ඒතකොට දැන් මෙතනින් බ්ලඩ් සප්ලයි මෙහෙම ෆ්‍රැක්චර් වෙනවා කියන්නේ මේක කැඩිලා යනවා. කැඩිලා ගියාට පස්සේ මේ half එකට බ්ලඩ් සප්ලයි එකක් නැහැ. ප්‍රොක්සිමල් half එකට බ්ලඩ් සප්ලයි එකක් නැහැ. එතකොට ප්‍රොක්සිමල් half එකට වෙන්නේ අපි කියනවා avascular necrosis කියලා. ඒ කියන්නේ බ්ලඩ් සප්ලයි එක නැති වෙන නිසා මේ බෝන් එක මැරිලා යනවා. එතකොට ඒකට තමයි අපි කියන්නේ avascular necrosis of scapula. එතකොට අර ඒකට ප්‍රධාන හේතුව එයාගේ බ්ලඩ් සප්ලයි එක දෙන රටාව. ඩිස්ටල් half එකට විතරක් දෙනවා නම් ෆ්‍රැක්චර් එකේදී මේ වගේ avascular necrosis එන්න පුළුවන්. මේක හැබැයි හැමෝගෙම වෙන දෙයක් නෙවෙයි. හේතුව සමහර අයගේ මෙන්න මේ වගේ තියෙන්නේ. සමහර අයගේ proximal distal half දෙකටම සප්ලයි එකක් තියෙනවා. සමහර අයගේ ඩිස්ටල් එකට විතරයි තියෙන්නේ. ප්‍රොක්සිමල් එකට එන්නේ අර ඩිස්ටල් වලින් එන කෑල්ලෙම තමයි එන්නේ. ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. තේරුම් නැත්තම් කියන්න අපිට වෙලාවක් ඉතුරු වෙයි අන්තිමට. ඊළඟට තව avascular necrosis එකක් වෙනවා upper limb එකකින්. ඒ තමයි distal phalanx එක. ඒ කියන්නේ අපේ අන්තිම ඇඟිලි පුරකේ තියෙන බෝන් එක තියෙනවනේ. ඒක තමයි distal phalanx කියන්නේ. distal phalanx එකෙත් ඒක වෙන්න පුළුවන්. එතකොට ඒක වෙන්නේ මෙන්න මෙහෙම. මේ වගේ ස්කින් එකේ අපි එක ස්තර තියෙනවානේ. ස්කින් එකේ අපි කියනවා එපිඩර්මිස් එක උඩින්ම තියෙන්නේ. අපි චර්මය. ඊළඟට ඩර්මිස් එක. එතකොට ඒක කියන්නේ මේ චර්මය. එතකොට ඒ ඩර්මිස් එකේ ඉඳලා බෝන් එකට එනවා මේ වගේ සෙප්ටේ. ඒ කියන්නේ අර ආවාර කියන්නේ. අන්න ආවාර එනවා. එතකොට මේ ආවාරත් අර කලින් කිව්වා වගේ ඉන්ඉලාස්ටික්. ඒ කියන්නේ ඇදෙන්නේ නැහැ. ප්‍රත්‍යස්ත නැහැ. අදිසියේ හරි පල්ප් ස්පේස් එකේ ඉන්ෆෙක්ෂන් එකක් ආවොත් මේ අපි කියනවා මෙන්න මේවට මේ ස්පේස් එකට කියනවා. ඒ කියන්නේ මේ ස්කින් එකයි බෝන් එකයි අතර තියෙන මේ රතු පාටින් පෙන්වන ස්පේස් එකට කියනවා පල්ප් ස්පේස් එක කියලා. පල්ප් මේ ස්පේස් එකේ ඉන්ෆෙක්ෂන් එකක් ආවොත් මෙතන එකතු වෙනවා එක එක දේවල්. ඒ කියන්නේ නියුට්‍රොෆිල් ආරම ඇවිල්ලා එකතු වෙනවා කියනවනේ. මොකද්ද? ප්‍රතිශක්තිය ඉගෙන ගත්තා වගේ නියුට්‍රොෆිල් ආරම ඇවිල්ලා එකතු වෙනවා මෙතන. එතකොට ඒ එකතු වෙන දේවල් වලට මෙයාට ඉඩ දෙන්න බෑ. මෙයා මොකද ඉන්ඉලාස්ටික්. මෙයා ප්‍රසාරණය වෙලා ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් තියෙන විදිහට තමයි ඉන්න වෙන්නේ. එතකොට මේගොල්ලෝ ඇවිල්ලා මෙතන එකතු වෙන්න පටන් ගත්තම වෙන්නේ එතන නෙවෙයි මම මෙතන ගන්නම්කෝ. මොකද්ද වෙන්නේ? ඇතුලේ තියෙන ඒවා කම්ප්‍රෙස් වෙනවා. එතකොට මෙන්න මේ ආර්ටරි කම්ප්‍රෙස් වෙනවා. මෙන්න මේ ආර්ටරි කම්ප්‍රෙස් වෙනවා. ආර්ටරි කම්ප්‍රෙස් වුණාම වෙන්නේ මෙන්න මේ කොටස වල බ්ලඩ් සප්ලයි තියෙන ඒගොල්ලෝනේ. එතකොට එයාගේ avascular necrosis එකක් එනවා. හේතුව ඒගොල්ලන්ගේ බ්ලඩ් සප්ලයි එක නැතිලා යනවා. බ්ලඩ් සප්ලයි එක නැතිලා යන නිසා ඒගොල්ලන්ගේ avascular necrosis එනවා. ඒ කියන්නේ බෝන් එක ඒ හරියෙන් මැරිලා යනවා. ඩිස්ටල් half එක නෙවෙයි ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ ආගේ මැරිලා යන්න පුළුවන්. මේ හේතුව නිසා. එතකොට ඕක තමයි පල්ප් ස්පේස් එකේ එන මේ ඉන්ෆෙක්ෂන් එකක් නිසා avascular necrosis ආවත් ඔන්න ඔය වගේ තමයි වෙන්නේ. හැබැයි මෙන්න මෙතන proximal කෑල්ල. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල උගලන්ට පේනවා ඇති. එතනට සප්ලයි එක දෙන ආර්ටරි එක එන්නේ සෙප්ට් එකක් කරා නෙවෙයි. ඒ කියන්නේ මේ වගේ කම්පාර්ට්මන්ට් එකක් කරා නෙවෙයි. එයා එන්නේ වෙනම. එතකොට එයා කම්ප්‍රෙස් වෙන්න පුළුවන්ද? නැහැ. එයා කම්ප්‍රෙස් වෙන්නේ නැහැ. හේතුව එයා ඉන්නේ වෙනමනේ. එයා ඉන්නේ මේ සෙප්ට් එකක් ඇතුලේ නෙවෙයි. කම්පාර්ට්මන්ට් එකක් ඇතුලේ නෙවෙයි. කම්පාර්ට්මන්ට් එක ඇතුලේ එයා හිර වෙන්නේ නැහැ. එයා ඉන්නේ එළියේ. ඒක නිසා එයා කම්ප්‍රෙස් වෙන්නේ නැහැ. එහෙනම් එයාගෙන් බ්ලඩ් සප්ලයි එක නවතින්නේ නැහැ. ඒක නිසා මේ කෑල්ලේ avascular necrosis එකක් එන්නේ. මම ඒක වෙන පාටකින් පෙන්නන්නම්. මේ කෑල්ලේ මෙන්න මේ කෑල්ලේ avascular necrosis එකක් එන්නේ නැහැ. මේ වගේ දෙයක් වුණොත්. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. දැන් avascular necrosis එක නෙවෙයි මේ pulp space එකේ infection එකක් ආවොත් මම කියවන දේවල් එකතු වෙනවා කියලා. මම මේ අදින්නේ finger එක. දැන් මේ අදින්නේ මෙන්න මේ අපේ palm එක පැත්ත. මෙන්න මේ පැත්ත තමයි ඇඳි. එතකොට ඊළඟට මම මේ අදින්නේ දැන් මේ අදින්නේ nail එක. නියපොතත් එක්ක ඒ පේන පැත්ත.
එතකොට මෙන්න මෙතනදී මම ප්‍රශ්නෙන් අහන්නේ මෙතන ඇතුළේ එකතු වෙන දේවල් අපි අයින් කරන්න ඕනේ. ඒක තමයි මේකට අර ට්‍රීට්මන්ට් එක ඒක. ඒ කියන්නේ මේ ඇතුළේ එකතු වෙන දේවල් සර්ජිකලි රිමූව් කරන්න ඕනේ. ඒ රිමූව් කරන්න ඕනේ නම් අපි කියනවා ඉන්සිෂන් එකක් කියලා. ඇඟේ මොකක් හරි කැපුමක් දානකොට අපි කියනවා ඉන්සිෂන් එකක් කියලා. ඒ ඉන්සිෂන් එක දාන්න ඕනේ. මම ඉන්සිෂන් දෙකක් කරලා පෙන්නන්නම්. මේ පැත්තටද මම මේකට පළවෙනි ඉන්සිෂන් එක කියලා කියන්නම්. නැත්නම් මේ පැත්තටද දෙවෙනි ඉන්සිෂන් එක කියලා කියන්නම් මේකට. කියන්නේ පළවෙනි ඉන්සිෂන් එක කියන්නේ ඇඟිල්ල මෙහෙම තියනවා නම් මෙන්න මේ පැත්තට කපලා අයින් කරනවා. කපලා බලනවා. කපලා ඒ තියෙන දේවල් අයින් කරන්න පුළුවන්ද? නැත්නම් මේ පැත්ත හරවලා මෙහෙම. මේ පැත්තට ඉන්සිෂන් එකක් දාලාද? එතකොට උතනදී සුදුසු වෙන්නේ පළවෙනි ඉන්සිෂන් එකද නැත්නම් දෙවෙනි ඉන්සිෂන් එකද? ඔව් උත්තර එනවා දෙවෙනි එක තමයි හරියන්නේ. හේතුව පළවෙනි එක කැපුණොත් මොකක්ද වෙන්නේ? පළවෙනි ගාවත් මෙන්න මේ හරීම කියන්නේ ඒක. මෙහෙම එක කම්පාර්ට්මන්ට් එකක් විතරයි ඒතකොට අයින් කරන්න පුළුවන් අපිට. එක කම්පාර්ට්මන්ට් එකක් ඇතුළේ එකතු වෙන දේවල් විතරයි මෙතනදී අයින් කරගන්න පුළුවන් වෙන්නේ. කම්පාර්ට්මන්ට් ඔක්කොගේම තියෙනවා අයින් කරන්න මෙන්න මේ වගේ කට්ටයක් දාන්න එනවා. ඉන්සිෂන් එකක් කරන්න එනවා. එහෙනම් හරියන්නේ දෙවෙනි ඉන්සිෂන් එක. මේක තමයි හරියන ඉන්සිෂන් එක. ඊළඟට Volkmann's ischemic contracture. එතකොට මේකෙදී දැනගන්න ඕන දේ තමයි මේ වගේ මේ තියෙන humorous එක. humorous එක තමයි මේ පෙන්වන්නේ. මේ තියෙන elbow joint එක. මේ වගේ fracture එකක් වුණොත් ඒ කියන්නේ humorous එකේ මේ වගේ fracture එකක් වුණොත් ඔයගලන්ට පේනවා මේ වගේ තද වෙන්න පුළුවන් මෙන්න මේ brachial artery එක. brachial artery කියන්නේ අතරම අතර සම්පූර්ණ blood supply එකේ brachial artery හරහානේ. ඇඟේ circulatory system එකෙන් ගත්තම එතනින් මේ අපේ upper limb එකට blood supply යන මේ main artery එක තමයි brachial artery එක. එතකොට brachial artery එකේ මේ වගේ තදවීමක් වුණොත් compression එකක් වුණොත් එතනින් පහළට blood supply එක අඩු වෙනවා. එතකොට අඩු වෙනකොට මොකද්ද වෙන්නේ? අතේ blood ඕනි වෙන්නේ muscles වල විතරක් නෙවෙයි. muscles වලටත් ඕනි blood ඕනි. මතක තියාගන්න nerves වලට blood ඕනි. අල්න nerve median ඔය ඕනි එකට එයාගේ පැටර්න් තියාගන්න නම් nerves ඕනි. එතකොට nerve වලට blood supply එකක් ඕනි. එතකොට වෙන්නේ blood supply එක නතර වුණොත් මෙන්න මේ දෙකේම වැඩ නවතිනවා. මෙන්න මේ වැඩ දෙකම නවතින නිසා මෙන්න මේ වගේ deformities එන්න පුළුවන්. අපි ඒකට කියන contracture එකක් කියලා. ඒක contracture එකට හේතු ගොඩක් තියෙනවා. ඇත්තටම ඕගොල්ලන්ට මේ ලබන සතිය තියෙන්නේ excitable tissue. excitable tissue වලදී මේ muscles nerves ගැන දෙකම ගැන කතා කරනවා. ලබන සතියේ අපිට දවස් දෙකෙන් අපි හම්බ වෙනවා. ඒ කියන්නේ සෙනසුරාදාත් හම්බ වෙනවා, ඉරිදාත් හම්බ වෙනවා. ඒ සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ ඔය excitable tissue කියන කොටසෙදි ඕගොල්ලෝ ඉගෙන ගනි මේ contracture එකක් වෙන්නේ කොහොමද කියන එක. ඒක නිසා මම anatomically දැනගන්න ඕනේ දේ තමයි මේ වගේ fracture එකකදී මේ වගේ artery හැම compress වෙන්න පුළුවන්. compress වුණොත් blood supply එක නවතිනවා. nerves වලටයි විතරක් නෙවෙයි muscles වලටත් එක්කම. එතකොට ඒ වගේ වුණොත් blood supply නවතිලා මේ දෙන්නටම බලපෑමක් වෙන්න පුළුවන්. ඒ බලපෑම නිසා මේවා වෙන්නේ කොහොමද කියන එක ලබන සතියේ ඔයගලන්ට ඉගෙන ගන්න හම්බෙයි. ඊළඟ වැඩේට යමු. nerve fracture versus damage, nerve damage. එතකොට දැන් මේක නම් මම හිතන්නේ කලිනුත් කරා නැත්නම් අපි ප්‍රශ්න වලින් හරි කරා මේක. මම දැන් තුනක් ලකුණු කරන්න. මෙන්න මෙතනයි මෙතනයි මෙතනයි. මේක 1 කියලා කියන්නම්. මේක 2 කියලා කියන්නම්. 3 කියලා කියන්නම්. එතකොට දැන් පළවෙනි දෙවෙනි තුන්වෙනි තැන්වලදී fracture එකක් වුණොත් මේ damage වෙන්න පුළුවන් nerves තුනක් තියෙනවා. ඒ nerves තුන පොඩ්ඩක් කැට්ට ගවන්නකෝ. මොකද මේක මම හිතන්නේ දැනටමත් කරලා තියෙනවා. පළවෙනි අංක 1 මේ fracture එකක් වුණොත් මේ මොකද්ද damage වෙන්න පුළුවන් nerve එක? අංක 2 damage වුණොත් මොකද්ද? 3 damage වුණොත් මොකද්ද? උත්තර එනවා ඇක්සිලරි රේඩියල් අල්න. හරි? ඒ තුන හරි. එතකොට මෙතනදී ඩැමේජ් වුණොත් ඇක්සිලරි. මෙතනදී ඩැමේජ් වුණොත් රේඩියල්. මෙතනදී ඩැමේජ් වුණොත් අල්න නර්ව් එක ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට ওই ටික වැදගත්. ඔය නර්ව්ස් ඩැමේජ් වෙන්න පුළුවන්. ඊළඟට මේ ඒකත් එක්ක මම කතා කරන්නම් මේ ඇක්සිලරි නර්ව් එක ගැන තව දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති ඉන්ජෙක්ෂන් ජාති දෙකක් තියෙනවා. අපි ඉන්ජෙක්ෂන් කියලා දෙන ජාති දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඉන්ට්‍රාමස්කියුලර්. ඉන්ට්‍රාමස්කියුලර් කියන්නේ IM කියලා කියන්නකො මම ඒක. ඉන්ට්‍රාමස්කියුලර්. අනිත් එක තමයි ඉන්ට්‍රාවීනස්. දැන් ඉන්ජෙක්ෂන් දෙනකොට ඔයගොල්ලෝ දැකලා ඉතින් අතට දෙනවා. අතට කියන්නේ මෙතන දෙන්නේ මසල් එකට දෙන්නේ.
මෙතන දෙන මසල් එක මොකද්ද අපි දැනනවත් දන්නවා ඒක ඩෙල්ටොයිඩ් එක. ඒක ඩෙල්ටොයිඩ් එකට දෙනවා නම් අපි කියනවා ඒක ඉන්ට්‍රාමස්කියුලර් ඉන්ජෙක්ෂන් එකක් කියලා. ඊළඟට කියනවා ඉන්ට්‍රාවීනස් ඉන්ජෙක්ෂන්. ඒ කියන්නේ වීන් එකට දෙන ඉන්ජෙක්ෂන් එකට කියනවා ඉන්ට්‍රාවීනස් ඉන්ජෙක්ෂන් කියලා. ඉන්ට්‍රාමස්කියුලර් ඉන්ජෙක්ෂන් කියන්නේ මෙන්න මෙයාගේ මසල් එකට දෙන ඉන්ජෙක්ෂන් එකකට. එතකොට ඉන්ට්‍රාමස්කියුලර් ඉන්ජෙක්ෂන් අපර් ලිම්බ් එකට දෙනකොට ඔයගොල්ලෝ මේ දවස්වල හොයන්න දන්නේ ඉතින් ඒක දෙන්නේ ඇක්සිලරි මේ ඩෙල්ටොයිඩ් එකට. එතකොට ඩෙල්ටොයිඩ් එකේ මෙන්න මේ අපේ අහු වෙනකොට දැන් අපි මෙහෙම අත තියනවා නම් මේ හරිය ඉස්සරහින්ම අහු වෙන්නේ. ඒ කියන්නේ most laterally අහු වෙන්නේ. වැඩිපුරම laterally ගියොත් අහු වෙන්නේ අපිට humerus එකේ head එක. humeral head එක තමයි අහු වෙන්නේ. එතකොට ඒකට උඩින් තියෙන තව බෝනි පොයින්ට් එකක් acromion process කියලා. acromion process එක ඔයගලන්ට මෙතන ඇල්ලුවොත් දැනෙනවා ඇති. දැනෙන්න ඕනි. හරි acromion process එකට පොඩ්ඩක් පහලින් තමයි අපි ඔය intramuscular injection කියන එක දෙන්නේ. ඒකට හේතුව තමයි එතනින් පහළට ගොඩක් අරන් යන්නේ නැහැ. එතනින් පහළට අරන් ගියොත් වෙන්නේ injection එක දෙනකොට මෙන්න මේ axillary nerve එකට damage වෙන්න පුළුවන්. axillary nerve එක damage වුණොත් axillary nerve එක ගොඩක් වැදගත් deltoid එකට supply කරන්න. deltoid එකට supply කරනකොට deltoid එකෙන් කරන වැඩේ තමයි මේ arm එක abduction. arm abduct කරන්නේ මේ deltoid එකෙන්. එතකොට ඔයා ඔතනට වැදුනොත් අර ඉන්ජෙක්ෂන් එක දෙනකොට ඔතනට කියලා වැදුනොත් ඇක්සිලරි නර්ව් එක ඩැමේජ් වුණොත් මෙන්න ඒ ඇබ්ඩක්ෂන් කියන එකට හානියක් වෙන්න පුළුවන්. ඒකට ඒ මූවමන්ට් එක කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා දෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ මෙතන ඉඳලා පොඩ්ඩක් පහලින් දෙන්නේ. මේ ඇක්‍රොමියන් ප්‍රොසෙස් එක අහු වෙන අපිට ඇල්ලුවොත් එතන ඉඳලා පොඩ්ඩක් පහලින් තමයි දෙන්නේ. හැබැයි එතනින් සාමාන්‍ය ගොඩක් පාවිච්චි කරන ක්‍රමය තමයි මෙහෙම මේ මසල් එක අල්ලලා මෙහෙම මිරිකනවා. මිරිකුවාට පස්සේ මේ මසල් එක හොඳට බල්ක් එකක් වගේ එනවා උඩට. මේ මසල් එක හොඳට උඩට එනවා. එතකොට උඩට ආවට පස්සේ මේ එතකොට හානියක් වෙන්නේ නැහැ කොහොමද? මසල් එක හිල් කරගෙන යන්න ඕනේ. ඇක්සිලරි නර්ව් එක ඩැමේජ් වෙන්න නම්. එතකොට ඒ හිල් එහෙම හිල් කරගෙන යන්න නැති වෙන්න ගොඩක් මේ ගැඹුරට හිල් වෙන්නේ නැති වෙන්න මේ වගේ ගොඩක් මිරිකුවාට පස්සේ අර මසල් එක උඩට එනවා. මේ මසල් එක උඩට ආවට පස්සේ දුන්නත් ඒ ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි අර එතනදී ටාගට් එක තමයි ඇක්සිලරි නර්ව් එක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ඉන්ජෙක්ෂන් එක දෙන එක. ඊළඟට මයෝටෝම්ස්. එතකොට මයෝටෝම්ස් කියන එක මයෝටෝම්ස් මයෝ කියන්නේ ස්කින් එක. හරි? එතකොට මේ නෑ මයෝටෝම්ස් කියන්නේ මේ මසල්ස් වලට දැන් අපේ ගත්තොත් අපි දැන් කිව්වනේ මේ ෆෝරාම් එක ෆ්ලෙක්ස් කරන්න මස්කියුලර් කියුටේනියස් නර්ව් එක ඕනි. එතකොට දැන් ඒ එක ක්‍රමයක් මූවමන්ට් එක කරන්න ඕනි වෙන නර්ව්ස් ගැන කියන එක ක්‍රමයක් තමයි අර නර්ව් එකේ නමින් කියන එක. මේ අනිත් ක්‍රමය තමයි මයෝටෝම්ස්. ඒතකොට මයෝටෝම්ස් නම් ගොඩක් වෙලාවට මේ අර ක්ලිනිකලි වැදගත් වෙන අවස්ථාව තමයි මේ මයෝටෝම්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ෂෝල්ඩර් එක ඇබ්ඩක්ට් කරන්න. ෂෝල්ඩර් එක ඇබ්ඩක්ට් කරනවා කියන්නේ මෙන්න මේ වගේ. ෂෝල්ඩර් එක ඇබ්ඩක්ට් කරන්න ඕනි වෙන්නේ C5 නර්ව් රූට් එක. ඊළඟට ෂෝල්ඩර් එක අඩක්ට් කරන්න ඕනි වෙන්නේ C6, C7, C8 කියන නර්ව් රූට් තුන. එල්බෝ එක ෆ්ලෙක්ස් කරන්න ඕනි වෙන්නේ C5, C6 කියන නර්ව් රූට් දෙක. ඊළඟට එල්බෝ එක එක්ස්ටෙන්ඩ් කරන්න ඕනි වෙන්නේ C7, C8 කියන නර්ව් රූට් දෙක. ඊළඟ රිස්ට් එක ෆ්ලෙක්ස් කරන්න ගත්තොත් C6, C7, ඊළඟ රිස්ට් එක එක්ස්ටෙන්ෂන් කරන්නත් ඒ දෙකම තමයි. C6, C7. එතකොට කාට හරි ඒ දෙක කරන්න බැරි. දැන් අපි හිතමුකෝ උදාහරණයක් මෙතන හොඳම උදාහරණයක් තමයි මෙන්න මේක. මේ T1 එක. අපි හිතමු කෙනෙක්ගේ අතේ ලොකු ඩිෆෝමිටියක් දකින්න හම්බෙනවා. ඒ කියන්නේ එයාගේ අතේ අර කරන මේ මූවමන්ට්ස් ටික කරගන්න ගොඩක් අමාරුයි. එහෙනම් කරගන්න අමාරු නම් අපිට එන්න ඕනේ අදහසක් තමයි අතේ තියෙන ඉන්ට්‍රින්සික් මසල්ස් වලට සප්ලයි කරන්න T1 එකකින්. එහෙනම් මෙතනදී ඩැමේජ් වෙලා තියෙන්නේ. මෙයාගේ ඩැමේජ් වෙලා තියෙන T1 කියන එක පැහැදිලි වෙන්න ඕනේ. අතේ මූවමන්ට් ගොඩක් කරන්න බැරි නම් අපි දන්නවා එයාගේ ඉන්ට්‍රින්සික් මසල්ස් සප්ලයි කරන්නේ T1 නර්ව් රූට් එකකින්. එහෙනම් අතේ ඩිෆෝමිටියක් තියෙනවා නම් වඩාත්ම ඉඩ තියෙන්නේ T1 එක ඩැමේජ් වෙන්න. හරි? අපි ඒකේ මේ අවස්ථාවකට යමු. ඊට කලින් මෙන්න මේක කතා කරලා ඉමු. ඩර්මටෝම්ස්. ඒ කියන්නේ දැන් ස්කින් එක ගත්තාම අපේ කියුටේනියස් සප්ලයි එක. ස්කින් එකට සප්ලයි කරන නර්ව්ස් වලට කියන අපි කියුටේනියස් නර්ව්ස්. දැන් අපේ ගත්තොත් මෙන්න මේ හැරියට වගේ සප්ලයි කරන්නේ C4. ඊළඟට මේ හැරිය යනකොට C5. ඊළඟට මේ අතේ මෙන්න මේ හැරිය නේව T1. මේ බෝඩ් එකත් එක්කම. ඒ වගේ දැන් මෙතන පේනවා ඉතින්. එක එක නර්ව් රූට්ස් වලින් සප්ලයි කරනවා මේ කොටස් වලට. ඒ එක කොටසකට කියනවා ඩර්මටෝම් එකක් කියලා. ඩර්මටෝම් එක කියන්නේ දැන් මේකට කියනවා C4 ඩර්මටෝම් එක. මේකට කියනවා මේ පෙන්වන කැලලට කියනවා T2 ඩර්මටෝම් එක කියලා. ඊළඟට C5 ඩර්මටෝම් එක. ඔය විදිහට තියෙනවා. එතකොට කාගේ හරි කෙනෙක්ගේ මෙන්න මේ හරි සෙන්සරි ලොස් එකක් තියෙනවා නම් අපි හිතමු මෙන්න මේ හරි සෙන්සරි ලොස් එකක් තියෙනවා කියලා. එයාගේ ඒ හරි සෙන්සරි ලොස් එකක් තියෙනවා නම් අපිට ගන්න තියෙන අදහස තමයි එහෙනම් මෙයාගේ T1 නර්ව් රූට් එක ඩැමේජ් වෙලා තියෙනවා. ඒතර ඕක තමයි අපි මේ ඩර්මටෝම්ස් වලින් ගන්න වැඩේ. ඒක තමයි ප්‍රයෝජනෙ එකේ තියෙන. මෙතන මෙයාගේ කියුටේනියස් සප්ලයි එකේ අවුලක් තියෙනවනේ. ඒ කියන්නේ යාට එතන දැනෙන්නේ නැත්නම් සෙන්සේෂන් එකක් නැත්නම් මෙහෙම ඇල්ලුවාට පස්සේ පෑන් එකේ වගේ තියලා මෙහෙම ඇල්ලුවාට පස්සේ යාට දැනෙන්නේ නැත්නම් අපිට එන හිතන්න වෙන්නේ මෙයාගේ T1 නර්ව් රූට් එකේ ඩැමේජ් එකක් තියෙනවා කියන එක. ඒක ප්‍රායෝගිකව වැදගත් වෙන අවස්ථාවක් අපි බලමු.
සර්වයිකල් රිබ් එක. ඒ කියන්නේ දැන් ඔයගලන්ගේ තියෙනවා මේ පර්ශු කියලා જાතිය. පර්ශු තියෙන්නේ 12යි. පර්ශු තියෙන්නේ මේ අපි කියනවා vertebra එක ගත්තම T1 ඉඳලා T1 vertebra. ඒ කියන්නේ පළවෙනි උරස් කශේරුකාවේ ඉඳලා 12 වෙනි උරස් කශේරුකාව වෙනකම් ඒ වලට සම්බන්ධ වෙලා රිබ්ස් තියෙනවා. පර්ශු තියෙනවා. මේ වගේ. හැබැයි දැන් cervical rib එක කියන්නේ T1 එක උඩින් තියෙන්නේ C7. C7 එකකින් rib එක කෙනාට අපි කියනවා cervical rib එක කියලා. ඒතකොට මේ අමතරව આવොත් ඒකට අපි කියනවා cervical rib එකක් කියලා. මේක දෙපැත්තෙම ඉන්නත් පුළුවන්, සමහර කඩියක එක පැත්තක ඉන්නත් පුළුවන්. එතකොට එහෙම එකක් ආවොත් අපේ T1 එක ඒ කියන්නේ මෙන්න මේ rib එක තියෙනවානේ. මේ rib එක උඩින් තමයි යන්නේ T1 කියන nerve root එක. මේ යන්නේ T1 කියන nerve root එක. පළවෙනි පර්ශව උඩින් යනවා T1 කියන nerve root එක. එතකොට cervical rib එක આવොත් වෙන්නේ මෙයා ඇවිල්ලා මෙන්න මේ nerve compress කරනවා. තද කරනවා. තද කරොත් වෙන්නේ එයාගේ අර nerve supply එකට කෙනින් බාධාවක් එනවනේ. අන්නේ බාධාව නිසා මොකද්ද වෙන්න පුළුවන්? දැන් අපි යමු අර කලින් dermatomes myoderms වලට. T1 එක damage වුණොත් එහෙනම් අපිට බලා ගන්න පුළුවන් මෙයාගේ sensory loss එක තියෙන්නේ forearm එකේ මෙන්න මේ පැත්තට වෙන්නේ. මේ පැත්තේ sensory loss එක දකින්න හම්බ වෙනවා. ඊළඟට intrinsic muscle ඒ කියන්නේ intrinsic muscle හරියට වැඩ කරන්නේ නැත්නම් මෙයාගේ arm එකේ හරියට මේ hand එකේ හරියට වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. එයාගේ deformities දකින්න හම්බ වෙනවා hand එකේ. එතකොට අපිට ඒ වගේම බලලා කියන්න පුළුවන් එහෙනම් මෙයාගේ T1 එක තමයි damage වෙලා තියෙන්නේ කියලා. T1 එක damage වෙලා තියෙනවා නම් මේ අපිට හිතන්න පුළුවන් මොකද්ද? X-ray එකක් අරන් බලන්න පුළුවන්. මෙන්න X-ray එකක් අරන් බලුවොත් පේනවා ඉතින් මේ තියෙන්නේ. X-ray ගන්න කලින් අපි හිතනවා T1 එකේ අවුලක් තියෙනවා. එහෙනම් අපිට හිතන්න පුළුවන් cervical rib එක තියෙන්න පුළුවන්. cervical rib එක තියෙනවද කියලා බලන්න X-ray එකක් ගන්නවා. X-ray එකක් ගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ cervical rib එකක් තියෙනවා. ඒක නිසා යාගේ T1 nerve root එක compress වෙලා තියෙනවා. එහෙනම් ඒ ටික තමයි මම කියන්නේ එතනින් ඉවරයි අපි presentation එක. හැබැයි වෙලාව බලලිමු අපි. තව විනාඩි 15ක් වගේ තියෙන හින්දා තව පොඩි කොටස් ටිකක් තියෙනවා මම ඒ ටිකත් කරන්න. මෙතන ඉඳ තියෙන නිසා මම මෙතන තෝරගන්නම්. හරි. ඊළඟට කියන්න තිබ්බ දෙයක් තමයි anastomosis. එහෙම වචනයක් සමහර වෙලාවට හම්බෙලා ඇති. හරි. anastomosis කියලා වචනයක් හම්බෙලා ඇති. anastomosis කියන එකේ තේරුම තමයි දැන් අපි හිතමුකෝ මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා මොකක් හරි. ඒක මෙහෙම ගමුකෝ මේ වගේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. දැන් මෙන්න මේ තියෙන්නේ මම මේ ඇන්දේ ආටරි එක. එයාට සප්ලයි කරන ආටරි එක තමයි මේ ඇන්දේ. ඊළඟට තව ආටරි එකක් තියෙනවා. මෙයාට මේ ස්ට්‍රක්චර් එකටම සප්ලයි කරන තව ආටරි එකක් තියෙනවා මෙන්න මෙහෙම එක. මේ තව ආටරි එකක් ඒ වගේ. ඒකට ඔයගේ ආටරිස් මේක ආටරි 1 එක. මේ වගේ මේක ආටරි 2 එක. එතකොට අපි මම තව බ්‍රාන්ච් එකක් අඳින්න මේ ආටරි 2 එකකින් බ්‍රාන්ච් එකක් දෙන්න අපි හිතමු මෙහෙම. ඒක මම බ්‍රාන්ච් 1 බ්‍රාන්ච් 2 කියන්නම්කෝ. බ්‍රාන්ච් 2 මෙතනින් තව බ්‍රාන්ච් එකක් දෙනවා බ්‍රාන්ච් 1 කියලා. හරි. එතකොට බ්‍රාන්ච් 1 බ්‍රාන්ච් 2 කියලා බ්‍රාන්ච් දෙකක් තියෙනවා. anastomosis කියන්නේ මෙන්න මේ දෙන්න අතර පොඩි සම්බන්ධයක් හදා ගන්නවා. මේ දෙන්න අතර බ්ලඩ් යන්න පුළුවන් විදිහට සම්බන්ධයක් හදා ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම සම්බන්ධ වෙනවා මේ හරහා. මේ හරහා සම්බන්ධ වෙනකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ anastomosis කියලා. anastomosis. ඒ කියන්නේ හදිස්සියේ හරි මෙතනින් බ්ලොක් එකක් ආවොත් මෙතනින් බ්ලොක් එකක් ආවොත් මොකද්ද වෙන්නේ? මෙයාට බ්ලඩ් සප්ලයි එක අඩු වෙනවනේ. ඒක නවත්ත ගන්න පුළුවන්. මෙයාගෙන් ආ බ්ලඩ් ටික බයිපාස් කරලා යනවා මෙන්න මේ පැත්තෙන්. එතකොට anastomosis කියන්නේ අන්න ඒ වගේ දෙයකට හැදිච්ච දෙයක්. ඒ කියන්නේ අර සර්කිට් එක බයිපාස් කරගන්න හැදිච්ච පොඩි දෙයකට කියනවා anastomosis එකක් කියලා. ඊට පස්සේ කතා කරන්න තව බැරි වෙච්ච දෙයක් තමයි Allen's test එක. ඒකත් මම කතා කරන්න. අපේ hand එක ගත්තම මෙහෙමනේ. ඇඟිලි පහක් තියෙනවා. එතකොට දැන් මේකේ hand එකට blood supply කරන ප්‍රධානම එක තමයි radial artery එක. radial artery එක. ඊළඟට ulnar artery එකත් මෙහෙන් එනවා. හරි. ඒ දෙන්න එකතුලා හදනවා deep palm arch කියලා එකකුයි superficial palm arch කියලා එකකුයි හදනවා. හරි. ඔය වගේ දෙකක් හදනවා. ඒක මෙහෙම තියාගන්නකෝ deep palm arch එකයි superficial palm arch එකයි කියලා දෙකක් හදනවා. අතට මේක ලොකු වැදගත්කමක් නැහැ.
වැදගත්කම තියෙන්නේ දැන් මේක ඇත්තටම ඔයගොල්ලෝ දන්නවත් ඇති දැනට. අපි බලන්න මේ රේඩියල් ආර්ටරි එකේ හරි එහෙම නැත්නම් අල්නා ආර්ටරි එකේ හරි මොකක් හරි බ්ලොක් එකක් කියනවාද කියලා බලාගන්න තමයි මේ ටෙස්ට් එක කරන්නේ. අපි ඒකට කියන ඇලන්ස් ටෙස්ට් කියලා. ඇලන්ස් ටෙස්ට් කියලා කියනවා. එතකොට ඒකදි කරන්නේ මේ අත මේ වගේ තද කරගන්නවා. අත තද කරලා මෙන්න මෙතනින් ඔය බ්ලඩ් සප්ලයි එක නවත්තන්න තද කරනවා. ඒ කියන්නේ අල්නා ආර්ටරි එකයි රේඩියල් ආර්ටරි එක තද කරනවා. ඒ තද කරාට පස්සේ මේ ටික වෙලාවකින් මෙහෙම තියාගත්තට පස්සේ පේන ඇති අත සුදු මෙලිලා තියෙන්නේ. දැන් එක පැත්තක් අත ඇරියට පස්සේ අත රතු පාට වෙන්න පටන් ගන්නවා. එතකොට අත රතු පාට වෙන්න පටන් ගන්න වෙලා යනවා. සාමාන්‍යයෙන් ගන්න වෙලාවට වඩා වෙලා යනවනම් එහෙනම් අපිට හිතා ගන්න වෙනවා දැන් මම මුලින් අත ඇරිය අල්නා ආර්ටරි එක. මේ රේඩියල් ආර්ටරි එක. රේඩියල් ආර්ටරි එක අත ඇරියම ටිකක් වෙලා යනවනම් අපි හිතා ගන්න පුළුවන් මේ රේඩියල් ආර්ටරි එකේ එහෙනම් බ්ලොක් එකක් තියෙන්න ඕනේ. එහෙනම් මේ බ්ලොක් එකක් තියෙන නිසා තමයි මේ අර රතු පාට වෙන්න ටිකක් වෙලා ගියේ. එහෙනම් අපි ඒක සාමාන්‍ය වැඩකට ගන්නෙ නැහැ. ඒ කියන්නේ මේකේ මොන හරි යවන්න ඕන නම් අපි එක එක දේවල් යවනවනේ මේ ආර්ටි පාවිච්චි කරලා. ඒ වගේ මොකක් හරි එකක් යවන්න පුළුවන්. යවන්න හිතනවා නම් ඒක කරන්නේ නැහැ. හේතුව මෙයාගේ බ්ලොක් එකක් තියෙනවා. ඒ බ්ලොක් එක තියෙන නිසා මෙයාගෙන් ඒක පාවිච්චි ඒ වැඩේ කරන්න බෑ අපිට. අර ඒ වගේ දෙයකට තමයි ඇලන්ස් ටෙස්ට් එක පාවිච්චි කරන්නේ. ඔව් ඒ ටික තමයි දැනට අපි අද කරන්න හිටපු දේවල් ටික. දැන් 7:20 විතර වගේ ඇති. අපි අද කරන්න තියෙන ක්විස් එක කරලා නවත්තමු වැඩේ. අපි දැන් එහෙනම් මම ක්විස් එක දාන්නම්. වෙනදා වගේම යන්න තියෙන අර kahoot.it ඒ වෙබ්සයිට් එකට යන්නකෝ. නෑ සෝරි. මේ ලින්ක් එකක් මම දාන්නම් කෙලින්ම ඉන්න. මේ සයිට් එකට යන්න කට්ටියම ඉක්මනට කෝඩ් එක දෙන්න. හරි ඒක ටයිප් කරලා ගේම් එකට ජොයින් වෙන්න. මම ඒක chat එකේ දාන්නම්. එහෙනම් වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ පින් එක එන්ටර් කරන්න. එන්ටර් කරලා ටක් ගාලා ජොයින් වෙන්න.
කට්ටිය මේ ජොයින් එකම මේක ඇප් එකකුත් තියෙනවා මේ මම හිතන්නේ මේ ඒක ඩවුන්ලෝඩ් කරගෙන හිටියා නම් ඔයගලන්ට ලේසි. එතකොට ගේම් පින් එක ටයිප් කරන විතරයි තියෙන්නේ. එහෙම එන කට්ටිය මතක් කරලා මේ ලබන සතියේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න. අපි හැමදාම මේ වගේ කරනවා. කට්ටිය තාම ජොයින් වෙන්න ඉන්න පොඩ්ඩක් ඉමු. තව විනාඩි දෙකකින් විතර පටන් ගමු. හරි එහෙනම් අපි දැන් පටන් ගමු. මේ ප්‍රශ්නේ මගේ අතින් පොඩි අරද්දක් කළා තියෙනවා. මේ ප්‍රශ්නේ හැදෙන්න ඕන ඩිස්ලොකේට් ඇන්ටීරියලි කියලා. ඒ කියන්නේ ඔයගලන්ට උත්තරයක් ආවා. මේ අර මගේ අදහස් කරේ ඒක තමයි. හැබැයි මේ ඩිස්ලොකේට් ඇන්ටීරියලි වෙන්න ඕනි. එතකොට තමයි ලුනේට් එක වෙන්නේ. ලුනේට් එක මෙතන වැරදි තමයි මේක. හැබැයි more susceptible bone for dislocate anteriorly කියලා වෙන්න ඕනි. ඒක පොඩි අරද්දක්. ඊළඟ ප්‍රශ්න මෙතන පොඩ්ඩක් මට කියන්න බැරි වුණා මේ ඔය මේ
කියුබිටල් ෆොසායි කියන්නේ මෙන්න මේ පැත්තට. කියුබිටල් ටනල් එක කියලා කියන්නේ මෙන්න මේ පැත්තට තව තියෙන එකට. ඒ කියන්නේ මේ කානෝකගේ කැලලක් තියෙනවා කියුබිටල් ටනල් එක මේ පැත්තේ. අන්නේ කියුබිටල් ටනල් එකේ තමයි යන්නේ අල්නා නර්ව් එක. නැතුව මේ කියුබිටල් ෆොසායි එක නෙවෙයි. ඒක මම කියන්න හිටියේ මට අමතුණා ඒ වෙලාවේ. එතකොට කියුබිටල් ටනල් එකේ තමයි ඔය මේ අල්නා නර්ව් එක යන්නේ. කියුබිටල් ෆොසායි එකේ නෙවෙයි. ඒ දෙක වෙනස් ස්ට්‍රක්චර්ස් දෙකක්. යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙතනදී මේ තීන ඉම්නන්ස් කියන්නේ මේ පැත්තට, හයිපෝතීන ඉම්නන්ස් කියන්නේ මෙන්න මේ පැත්තේ මසල්ස් වලට. ඒ කියන්නේ මේ පැත්තේ වගේ මසල් තුනක් තියෙනවානේ. තීන ඉම්නන්ස් කියලා මේ පැත්තේ මසල් තුනක් නේ තියෙන්නේ. අන්න ඒ වගේ මසල් තුනක් තියෙනවා මෙන්න මේ පැත්තේ. ඒක තමයි හයිපෝතීන ඉම්නන්ස් කියලා කියන්නේ. ඒ ටික තමයි ප්‍රශ්න ටික අපේ තියෙන්නේ. අද තිබ්බේ true false දාන්න. එනතරට පොඩ්ඩක් ප්‍රශ්න ටික වෙනස්. ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නේ මේක මේ බැරුණා කියලා අවුලක් ගන්න එපා. අපි අර එදා දෙන ප්‍රශ්න ටික එදා කරගන්න ඕගොල්ලන්ට ලේසි වෙන්නේ. ඒකට ඕගොල්ලන්ට කිසි බරක් නැහැ. ඕගලන්ට තියෙන නිවාඩුවේ ටිකට ඉවර වෙනවා. ඉතින් අන්තිමට කියන්න තියෙන දේ තමයි. තව කොහොමත් ඕගලන්ට වැඩි මොනවත් මාස 5ක විතර නිවාඩුවක් ඉතුරුලා ඇති. ඉතින් සමහරලාට මේ අපිටත් ඒ නිවාඩුවේ කරන්න පුළුවන් වෙච්ච දේවල් වලට කරන්න බැරි වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා කියන්නේ ඉතින් මේ ඉතුරුලා තියෙන කාලේ හරි ඒ දේවලුත් කරගන්න. මොකද සමහරලාට ආයෙව කවදාවත් කරන්න බැරි වෙයි. ඉතින් ඒක තමයි කියන්නේ. ඉතින් මේකට දිගටම එන්න අපි ලබන සතිය කරන්නේ excitable tissue. ලබන සතිය දවස් දෙකේම අපි හම්බ වෙනවා. සෙනසුරාදා දවස් දෙකේම. ඉතින් එහෙනම් අපි අදට නවත්තමු. හැමෝටම ආයෙත් සරක් ස්තුති කරනවා. දිගටම හිටියට ඒ වගේම ලක්ෂ්මී නංගිටත් ස්තුති කරනවා අද සෙෂන් එකට ඇවිල්ලා ඒ දේවල් කරාට. එහෙනම් හැමෝටම ස්තුතියි. අපි ලබන සතියේ හම්බෙමු. අද වැඩසටහන කරපු දිනාල් අයියට ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම දිනාල් අයියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අදින් අපලින් පාඩම ඉවර වෙනවා. ඒ නිසා අයියා කිව්වා වගේ ලබන සතියේ අලුත් පාඩමක් පටන් ගන්නවා. දිගටම මේකට රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපි අද chat එකේ දානවා ඔයාලට Google feedback form එකක්. ඒකට ඒක පුරවලා අපේ අයියලා අක්කලාට සරසවි පීරියඩ් වැඩසටහන තවත් ඉදිරියට කරගෙන තවත් දියුණු කරන්න අයියලා අක්කලාට උදව් කරන්න කියලා ආදරෙන් ඉල්ලලා සිටිනවා. ඒ වගේම තමයි මේකේ පොඩි කොටසක් තියෙනවා අයියලා අක්කලාට විශේෂයෙන්ම ඔයාලට කියන්න දෙයක් තියෙනවා නම් ඒක ලියන්න කියලා. ඔයාලා ඒකත් ඔයාලට විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම පුරවන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අද වැඩසටහන මෙතන ඉවර වෙනවා. හැමෝටම සුබ රාත්‍රියක්.